තෙරුවන් සරණයි හැම දිනාටම. අද අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ. දිනේ වශයෙන් ගත්තම අද 2020 වර්ෂයේ ජූලි මාසේ 27 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා අපි මේ සඳහා කාලය ගන්නවා. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මේ සඳහා එකතු වෙන්නේ. අදත් වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා. පූජනීය මෑණින් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා, මෑණින් වහන්සේලා, ඒ වගේම අනිකුත් අපේ ගිහි කල්යාණ මිත්‍ර පිරිස හැම දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. මේ යහපත් උතුම් කාර්යයට සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් අපි දහම් හමුවක් පවත්වන්නේ ඇයි කියන කාරණේ අප දන්නවා. දහම් හමුවකින් අපි බලාපොරොත්තු වෙන්නේ, ධර්ම සාකච්ඡාවකින් බලාපොරොත්තු වෙන්නේ අපේ ධර්ම අවබෝධය වැඩි දියුණු කර ගැනීම. අපි හැමෝම දැන් ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා තියෙන ඇත්තෝ සෑහෙන දුරක් මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා තියෙනවා. දහමට අනුගත වෙලා දැහැමි වෙලා තියෙනවා ජීවිතේ. දැහැමි කියන වචනේ සරල අර්ථයෙන් පාවිච්චි කරනවා හොඳයි වගේ කියන අදහසකින්. නමුත් දැහැමි කියන වචනේ ඊට වඩා ගැඹුරක් තිබෙනවා. දහමට අනුගත වූ කියන අදහසයි දහමට අනුව දකින, දහමට අනුව හිතන, දහමට අනුව ක්‍රියා කරන, දහමට අනුව ප්‍රතිචාර දක්වන, මෙන්න මේ වගේ අංශ ගණනාවකින් දහමට අනුගත ජීවිතයක් ගත කරන ස්වභාවය අපි දැහැමි කියන. පාලි භාෂාවෙන් ධම්මානුධම්ම පටිපන්න කියන. ධර්ම ප්‍රතිපදාවට පිළිපන්. එහෙම නැත්නම් සෝතාපන්න කියන. සෝත කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒට පිවිසි කියන. එතකොට ඒකෙම තියෙනවා අවබෝධයේ වෙනසක්, සිතුම් පැතුම් වල වෙනසක්, ඒ වගේම චර්යාත්මක අංශයේ වෙනසක්. මේ වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් වල අවසාන ප්‍රතිඵලය තමයි නිවන, නිවීම, සැනසීම, නිර්වාණය. ඉතින් අපි දක්වාම මේ සාකච්ඡාව, මේ පුහුණුව ගෙනියනවා. අවසාන ප්‍රතිඵලය දක්වාම ඒක මේ ජීවිතේදීම ලැබිය යුතු දෙයක්. ඉතින් ඒ සඳහායි අපි මේ දහම් හමුවක්, ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. අදත් අපි පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨයේ 3 වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම. අපි ඊටම උතුම් කටයුත්තක් මේ කරගෙන යන්නේ. මේ දහම් හමුව අපි බුද්ධ දේශනාවක් ඉදිරියෙන් තියාගෙන තිබෙනවා මේ වන විට. ඒ තමයි මේ මහා සතිපට්ඨාන දේශනාව. ඒ දේශනාවේ අනුපිළිවෙල අපි මෙහිදී මේ ධර්ම සාකච්ඡාවේදී අනුගමනය කරනවා. තේමාව අපේ සතිමත් බව වැඩිම කියන එකයි.
එතකොට සිහි නුවණ සහ වීර්යය කියන මූලික කුසලතා තුන ප්‍රමුඛ කරගෙන මූලික කරගෙන තමයි අපි මේ සාකච්ඡාව ඉදිරියට පවත්වන්නේ. ඉතින් එය ප්‍රමුඛ කුසලය ප්‍රධාන කුසලය හැටියට දැන් අපි අඳුනගෙන තිබෙනවා. සිහි නුවණ සහ වීර්යය කියන මූලික කුසලතා අපි මුල් අවස්ථාවේ කතා කළා මේ ආර්ය ප්‍රතිපදාවට පිවිසීම සඳහා කිසිම විශේෂ සුදුසුකමක් උවමනා කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ යෝහි කෝචි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කවුරු හරි කෙනෙක්. කවුරු හෝ ඉමේ චත්තාරෝ සතිපට්ඨානා එවං භාවේය. කවුරු හෝ කෙනෙක් බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙන විදිහට මේ සතර සතිපට්ඨානය භාවීය කියන්නේ වඩනවා නම් දින්නම් පලානම් අඤ්‍යතරම් පලං පාටිකංකා කිය. මේ කියන ප්‍රතිඵල දෙකෙන් එකක් බලාපොරොත්තු විය හැකි කියන කාරණය. එතකොට මේ ප්‍රතිඵල දෙක කිව්වේ දිත්තේව ධම්මේ අඤ්ඤා. මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. අනෙක් කාරණේ හැටියට දක්වලා තියෙන්නේ සතිවා උපාදිශේෂේ අනාගාමිතා කියලා. අනාගාමි කියන වචනේත් අපේ සම්ප්‍රදායේ තෝරන්නේ ටිකක් අමුතු විදිහට. ඒක මේ වෙනත් ලෝකයකට ගිහිල්ලා මෙහි ඉන්නේ නැහැ කියන තේරුමක් තමයි දෙන්නේ. නමුත් අනාගාමි කියන්නේ නැවත අකුසලයටපත් වෙන්නේ නැහැ කියන, ආපහු වෙන්නේ නැහැ කියන අර්ථේ නැවත මේ කාමරාග පටිග සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ඕලාරික නැත්නම් ඕරම්භාගීය පැත්තේ අකුසලයන්ට නැවත පත් වෙන්නේ නැහැ, ආපහු වෙන්නේ නැහැ කියන එක තමයි ආගාමි අනාගාමි කියලා කියන්නේ. ඉතින් කොහොම වෙතත් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය විවෘතයි හරිම. ඒකට කිසිම පූර්ව සුදුසුකමක් කිසිම කෙනෙකුගේ අවශ්‍ය නැහැ. කුමන ජාතියක ජන වර්ගයක ආගමක මොහොක හිටියත් ප්‍රශ්නයක් නැහැ. මේක මේ ආගමික භාවයකින් තොරව යන භාවනා ක්‍රමයක්. සතිපට්ඨාන භාවනා ක්‍රමය බෞද්ධ කියලා කියන්න බෑ. කවුරු හරි එහෙම කිව්වම නිකන් හිතන්න පුළුවන් එහෙම නෙවෙයි. මේක බුදුහාමුදුරනේ දේශනා කරලා තියෙන්නේ. අපේ ත්‍රිපිටකයේනේ සඳහන් වෙලා තියෙන්නේ ආදී වශයෙන් කියලා. මේකේ කිසිම ආගමික භාවයක් නැහැ. මේ සතිපට්ඨාන දේශනාව මුලින් ඉඳලා ළඟට යනකම් කියවුවොත් මේකේ කිසිම ආගමික සංකල්පයක් නැහැ. ආගමික භාවිතාවක් නැහැ. පුද පූජාවල් නැහැ. චාරිත්‍ර වාරිත්‍ර නැහැ. ආගමික සිරිත් විරිත් නැහැ. මේක විවෘතව මානවයාට, මිනිස්යාට අනුගමනය කළ හැකි කිසියම් ප්‍රතිපදාවක්. ඉතින් මුලටම තියෙන්නේ සාවධාන බව ඇති කරගන්න එක. සති. ඉතින් ඒකත් ඕන කෙනෙකුට විවෘත විදිහට තියෙන්නේ. ආනාපාන සතිය කරන්න ආගමික භාවයක් අවශ්‍ය නැහැ. කිසියම් ජන වර්ගයකට අයිති වෙන්න ඕනේ නැහැ. ලොකු කුඩා ભેදයක් නැහැනේ. හැමෝටම හුස්ම වැටෙනවා. ඉතින් ආනාපාන සතිය කරන්න බෞද්ධ වෙන්න ඕනද? හුස්ම වැටෙන එක විතරයි අවශ්‍ය කරන්නේ. ඉතින් හුස්ම වැටෙනව හැමෝටම. ඒකෙන්ම පෙන්නනවා බුදු පියාණන් වහන්සේ. මේවා මේ කාටවත් ලේබල් අලවලා මේක බෞද්ධ, මේක වෙන මොකක් හරි ආගමක්, දර්ශනයක්, ජන වර්ගයක් දාලා නෙවෙයි මේවා යන්නේ. මේ විවෘතයි. විශ්වය තුල විශ්ව ධර්මතාවයේ ඇතුලේ උගන්වන ධර්මයක්. නිසා බලන්න ආනාපාන සතියේ තියෙන පොදු ගති, විශ්ව ගති, හුස්ම වැටෙන එක විතරයි අවශ්‍ය වෙන්නේ. හුස්ම වැටෙන ඕන කෙනෙකුට ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඉරියාපත සතියේ මම මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයට පොඩ්ඩක්
අවධානය යොමු කරනවා අද අපේ සාකච්ඡාවට එන කලින් ඉරියාපත සතිය ඉරියව් පවත්වන එකට සුදුසුකමක් පූර්ව සුදුසුකමක් අවශ්‍යද? නෑ, හැම මිනිස්සෙක්ම ඉරියව් පවත්වන. එහෙනම් ඉරියව්වේ සතිය පවත්වන්න පුළුවන්. එහෙනම් පේනවා ඒකටත් එහෙම විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැහැ. ඉරියව් පවත්වන්න පුළුවන් කෙනෙකුට ඉරියාපත සතිය පුහුණු වෙන්න පුළුවන්. ඊළඟට සම්පජඤ්ඤ සතිය තියෙන්නේ මොනවද? ඕනෑම මිනිස්සෙක් යෝහි කෝචි කවරෙක් වුවද කරන්නා වූ සාමාන්‍ය දෛනික ජීවිතයේ වැඩ කටයුතු. ඉතින් ඒකටත් කිසිම පූර්ව සුදුසුකමක් අවශ්‍ය නැහැ. එහා මෙහා යන එක, වටපිට බලන එක, ඇවිදින එක, කන බොන එක, ඇඳුම් පැළඳුම් අඳින එක, වැසිකිලි කැසිකිලි යන එක, කතා බහ කරන එක. ඒකට ආගමික භාවයක් නැහැ. ඒවයි තියෙන විශ්ව ගතියක්. එහෙනම් මේක හරි විවෘත විශ්ව දහමක්. කොතනකවත් මේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වල කිසිම ආගමික භාවයක් ගෑවිලා නැහැ. විශ්ව මට්ටමින් මේවා ඉදිරිපත් වෙන්නේ හරිම විවෘතයි ඕනෝ කියන්නේ. ඉතින් සතිපට්ඨාන භාවනා ක්‍රමේ පළමු අංගය ඔය සිහිනුවන උපද්දා ගැනීම කියන කාරණේ. සිහිනුවනින් යුක්ත බව. එහෙමයි. ඉතින් ඕනම කෙනෙකුට ඔය ආනාපාන ක්‍රමයට, ඉරියාපත ක්‍රමයට, සම්පජඤ්ඤ ක්‍රමයට සිහිය උපද්දන්න පුළුවන්. වර්තමානයේ තමන් කොතනද ඉන්නේ? තමන් කවුද? මම මේ මොනවද කරන්නේ? මොනවද කියන්නේ? මොනවද හිතන්නේ කියලා ඔය සතිය උපද්දන්නේ අමාරු නෑ. උත්සාහ කෙරුවොත් පුළුවන්. ක්‍රමී කියලා තියෙනවනේ ඉතින් දේශනාවේ. ඒවම් භාවේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒවම් භාවේය කිව්වේ මේ දේශනා කරපු විදිහට වැඩුවොත් කියන එකයි. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් ඒක කරන්න. ඉතින් අපි ওই විදිහට සිහිය උපද්ද ගත්තා. අවදිමත් බව, දැනුවත් බව තුල ඉන්න දැන් අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් අවදිමත් භාවයේ තුලම අපි සම්පජානකාරී විමසුම් නුවණ කියන එකත් ක්‍රමයෙන් අවුලවා ගත්තා. විමසුම් නුවණට එනකොට හුඟක් ආචාර ධර්මීය අංශයට බරවීමක් තිබෙනවා. මම මෙතන ඉන්නේ දැන්. හැබැයි මෙතන ඉන්න එක හොඳද නැද්ද? යුතුයද අයුතුයද? අන්න ඒ වගේ. අර අවදිමත් භාවයට අමතරව විමසුම් නුවණත් යොදාගත්ත සම්පජානකාරී සම්පජඤ්ඤ කියලා කිව්වා. එතකොට ආචාර ධර්මීය පක්ෂය මතු කරන්නේ මොකද? එක පැත්තකින් තියෙනවා සාපේක්ෂ ආචාර ධර්ම. ඒ අවස්ථාවට අදාළව ගත්තොත් මේ කළ යුත්තක්, මේ නොකළ යුත්තක්, මේ වෙලාවේ, මේ අවස්ථාවේ, මෙතනදී, මේ දැන් මේ මොහොතේ, මේ ඉන්න පුද්ගලයන් අතරේදී, මේ අවස්ථාවේදී කියලා ඒ අවස්ථානුකූල කළ යුතු නොකළ යුතු දේවල් තියෙනවා. ඒවයි අවස්ථාවට පමණ අදාළ වෙන දේවල්. ඒවට සාපේක්ෂ ආචාර ධර්ම කියනවා. නැත්තම් බුදුදහම කියන්නේ ආභිසමාචාරික ශික්ෂා කියලා. ඊට අමතරව තියෙන විශ්වාචාර ධර්ම පද්ධතියක්. ඒ කියන්නේ කොතනදිවත් කොහෙදිවත් කිසිම හේතුවක් නිසා නොකළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම කොතනදීත් කවර තැනකදී කළ යුතු දේ තියෙනවා. ඒකට අපි කියන විශ්ව ආචාර ධර්ම කියලා. පාණාතිපාතා වේරමණී කියන එක කොතනදීත් කුමන හේතුවක් නිසාවත් නොකළ යුත්තක්. ඒක අහවල් තැනදී නම් කෙරුවට කමක් නැහැ කියලා ඒකේ සාපේක්ෂ ගතියක් නැහැ. নিরপেক্ষව නැත්තම් විශ්ව මට්ටමේ ආචාර ධර්මයක්. වැරදි කාම සේවනයේ කොතනදී කොහිදී කුමන හේතුවක් නිසාවත් නොකළ යුතුයි. අනිත් පැත්තෙන් අපි කළ යුතු දේ ගත්තොත් කරුණාව කොතනදී කොහෙදී ක්‍රියාත්මක කළ යුතු දෙයක්. මෛත්‍රිය
කොතනදීත් කොහෙදීත් ක්‍රියාත්මක කළ යුතු දෙයක්. මෙන්න මෙතෙන්දි මෛත්‍රිය ඕන නැහැ කියලා කියන්න බෑ. මෙන්න මෙතෙන්දි කරුණාව අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා ඒව විශ්ව ආචාර ධර්ම. ඇතැම් දේවල් වලින් වැළකීම සහ ඇතැම් දේවල් තුල කටයුතු කිරීම ඒවා විශ්ව ආචාර ධර්ම. ඉතින් අන්න ඒ වගේ අර සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්ව ආචාර ධර්ම පිළිබඳව සාවධාන බව, සැලකිලිමත් බව තමයි මේ සම්පජානකාරී ලක්ෂණය. මේක තවත් ගැඹුරට වර්ධනය වෙනවා. නාම රූප ධර්ම වල යථා ස්වභාවය දැනගෙන ඒවයි නොඇලී නොගැටී නොමුලාව සිටීම දක්වා බොහොම ගැඹුරට මේ සම්පජානයේ වර්ධනය වෙනවා. එතකොට පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී වශයෙන් ඒක දිගට වර්ධනය කිරීමක් බුදුදහමේ කරනවා. එතකොට අර අවදිමත් බව තියෙනවා, දැනුවත් බව තියෙනවා, විමසුම් නුවණින් යුක්තයි. ඊළඟට තියෙනවා ආතාපි කියලා සතිපට්ඨාන දේශනාවේ. නැත්නම් ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා වායාම කියන, වීරිය සම්බොජ්ජංග කියන. උත්සාහය, වීරිය කියලා දෙයක් තියෙනවා. ඒ මොකටද අර කල යුත්තේ යෙදීමටත් නොකල යුත්තෙන් බැහැර වීමටත් ওই දෙකටම විරිය අවශ්‍යයි. ඒකයි ඔය වායාමයේ විරිය අර විදිහට පැහැදිලි කරන්නේ. මේ අර විදිහට කිව්වේ අර සතර ආකාරයකින් කුසල පැත්තට සහ අකුසල පැත්තට වීරිය විස්තර කරනවානේ. නූපන් කුසලයේ උපදවන්න, උපන් කුසලයේ වඩන්න වීරිය අවශ්‍යයි. උපන් අකුසලයේ මැඩලන්න, නූපන් අකුසලයේ නූපදවන්න වීරිය අවශ්‍යයි. ඉතින් ওই විදිහට මේ මූලික කුසලතා තුන සති, සම්පජඤ්ඤ, විරිය. සතිමා, සම්පජානෝ, ආතාපි. ඔය තුන තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී මූලික කුසලතා තුන වෙන්නේ. ඉතින් ඔය කුසලතා තුන වර්ධනය කරගන්නට ඕනෑම මිනිසියෙකුට පුළුවන්. මිනිස්සු ගැන විතරයි අපි කතා කරන්නේ. අපිට තේරෙන ඕනම මිනිසියෙකුට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මිනිස්සු ඉලක්ක කරගෙන මේක දේශනා කරේ. සත්තා දේව මනුස්සානං කියන තැන දෙවියොත් මෙතෙන්ට කිට්ටු සම්බන්ධ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝත්වය, උන්වහන්සේගේ ගුරු උපදේශ දේව මනුස්සාන. දෙවියන්ට මිනිස්යන්. දෙවියොත් අපි පැත්තකින් තියමු. අපි මිනිස්සුયો. ඒක නිසා සියලු මිනිස්යන්ට බුදුරජාණන් වහන්සේගේ මේ ධම තේරුම් ගන්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්, ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අන්නේ සඳහා අපි මේ සතිපට්ඨාන ක්‍රමය, සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඉදිරියෙන් තියාගෙන මේ ගමන යන්නේ. ඉතින් හොඳයි අපි මේ වෙන විට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා පහු කරලා ධම්මානුපස්සනාවට ඇවිල්ලා තියෙනවා. එහිදී ධර්මතා කියන කාරණේ අපි සාකච්ඡාවට ගත්තා. මම හිතන්නේ මම පොඩි සටහන් දෙකකුත් එව්වා. පහුගිය දවස් දෙකේ දහම් හමු පැවැත්වුවේ නැහැ. ඉතින් ඒ කාලය තුල මම හිතන්නේ කියව ගන්න නැති අපේ කල්යාණ මිත්‍රයෝ. ඒ වයි කිසියම් ශාස්ත්‍රීය මට්ටමකින් සූත්‍ර, අට කතා ආදී දේවල් ඇසුරු කරගෙන මේ පිළිබඳව පොඩි සටහනක් මම සකස් කරලා එව්වා. ඉතින් ඒවා වැදගත් කියව ගන්න එක. මේ ධර්මතා කියන සාකච්ඡාව අපි කරා. ධර්මතා කියලා කියන්නේ හේතුඵල ධර්මතා. හේතුන්ගෙන් හටගත් ඵලයන්ට අපි සම ධර්මතා කියලා කියන්නේ. හේතුඵල. එතකොට ධර්මතා විදිහටම දකින්න පුරුදු වීම තමයි මේ ධම්මානුපස්සනාවේ ක්‍රමය. අර මුලදී අපි කාය හැටියට, වේදනා හැටියට, චිත්ත හැටියට ඕවට ඉතින් නංගන් දීලා තියෙනවා. අපි විශේෂයෙන් වටිනාකම් දීලා තියෙනවා. ඕවයි සුවිශේෂ භාවිතේනුත් තියෙනවා. ඒවා ඔක්කොම බැහැර කරනවා නෙමෙයි. ඒවා අපි එහෙම සම්මුතික වශයෙන් කය කිව්වොත්, ශරීරය කිව්වොත් අපි පිළිගන්නවා ඒක.
ඒ කියන්නේ සම්මුති සත්‍යයක්නේ. එතකොට ඒක ඒ සම්මුති සත්‍ය බැහැර කරලා මේ සම්මුතික ලෝකයේ තුල මේ කටයුතු කරන්න බෑ. මේක නිසා අපි දීලා තියෙන නම් ඒවට දීලා තියෙන වටිනාකම් ඒවයි සුවිශේෂ භාවිතයන් අනන්‍ය භාවිතයන් ඒවා අපි එහෙමම පිළිගන්නවා. ඉතින් ශරීරය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙමයි කියලා ඉතින් ඒක අපි ශරීර පිළිගන්නවා. ඉතින් කවුරු හරි කියනවා නම් ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර කියලා වෙන වෙනමත් පිළිගන්න ඕන කියලා අපි එහෙමත් පිළිගන්නවා. මොකද ඒක සම්මුතික සත්‍යයේ සමාජ භාවිතේ සංස්කෘතික භාවිතේ ওই වගේ දේවල් තියෙනවා. අපි ඒවා එක්ක ලොකුවට රණ්ඩු කරන්න යන්නේ නැහැ. ඊවට අදාළ යම් භාවිතයන්, ඊවට අදාළ යම් ප්‍රතිපදාවන් තියෙනවා නම් ඒවත් නිත්‍යාමය වැඩ නෙවෙයි නම් සාමාන්‍ය පැවැත්මට ඒවයි යම් දායකත්වයක් තියෙනවා නම් අපි ඒවා ඒ ආකාරයෙන් පිළි අරගෙන භාවිතා කරනවා. නමුත් ධම්මානුපස්සනාවට එද්දී ඒවා පහු කරනවා අපි. පහු කරනවා කියලා කියන්නේ ඒව එහෙම තිබ්බට අපි දැන් ඒව දිහා බලන්නේ ධර්මතා හැටියට. ශරීරය ගත්තොත් නාම රූප ධර්ම ටිකක්. සතර මහා භූත ගොනු වීමෙන් ඇති වෙලා තියෙන කිසියම් සතර මහා භූත ගොනුවක් එකතුවක් විදිහට අපි දකිනවා. හැබැයි ඉතින් සතර මහා භූත ගොනුවක් කියලා සාමාන්‍ය විවාහාරෙදි කියන්නේ නැහැ. සාමාන්‍ය විවාහාරෙදි කියන්නේ මේක ශරීරය, ඇඟ, බොඩි. ඊට පස්සේ තවත් මේක දෙකට බෙදෙනවා. මේක ස්ත්‍රී ශරීරය, මේක පුරුෂ ශරීරය. ඊට පස්සේ ආයමත් මේවා එක එක කෑලි වලට නම් දීලා තියෙන මේක ඇහැ, මේක කන, මේක නාසය, මේක දිව, මේ සම්මස්, ඇටනහර, දත් ආදී වශයෙන් ඔයාලට නංගම් වෙන වෙනමත් දීලා තියෙනවා. ඊට පස්සේ ඒවට එක එක වටිනාකම් එක කෙනා දීලා තියෙනවා. කනට වැඩි ඇහැ වටිනවා, ඇහැට වැඩි අනිත් එක වටිනවා, හෘදේ වස්තුවට වැඩි පෙනහල්ල වටිනවා, නැත්නම් පෙනහල්ලට වැඩි හෘදේ වස්තු වටිනවා. එක එක විදිහට ඔයාලට ඉතින් නංගම් දීලා තියෙනවා, වටිනාකම් දීලා තියෙනවා. ඉතින් ඒවයි භාවිතේනොත් තියෙනවා. ශරීරයේ අහවල් එක මේ කොටස මේකටයි තියෙන්නේ, මේ කොටස මේකටයි තියෙන්නේ, මේකෙන් වෙන්නේ මේ කාර්යය. මහා ලොකු රචනාවක් මේක ඇතුලේ තියෙනවා. අපි ඒක සම්මුතික වශයෙන් අපි ඕකත් එක්ක එරෙහි වෙන්නේ නැහැ. අපි ඒක සම්මුතික සත්‍යයක් විදිහට සමාජ භාවිතයක් විදිහට නැත්නම් සංස්කෘතික විවහාරයක් විදිහට මේ සමාජවල මේ සංස්කෘතීන් වල මේ සමාජයන්නේ මේ විද්‍යාවන් තුළ මෙහෙමයි මේව භාවිත වෙන්නේ කියලා අපි ඒක දන්නවා. ජීව විද්‍යාවේ ශාරීරිය පිළිබඳව කතාව එකක්. ආචාර විද්‍යාවේදී ශාරීරිය පිළිබඳව කතාව තව එකක්. සමාජ විද්‍යාවේදී ශාරීරිය භාවිතය පිළිබඳව තවත් කතාවක්. ඉතින් ওই වගේ ශාරීරය පිළිබඳව නොඑක් විද්‍යාවන් භාවිතයන් තියෙනවා. ඉතින් අපිට දැන් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ඒව දන්නවා. ඒවත් සමාජ සම්මුති වශයෙන් අපි දන්නවා. නමුත් අපි මේ ශරීරය රූප ධර්මයක් විදිහට අපි ගන්න. සතර මහා භූත වලින් සකස් වෙච්ච එකක්. පඨවි ආපෝ වායෝ තේජෝ. ඌව ගොනු වෙලා උපාදාය රූපයක් කියලා අපි කියන ගොනු නාම. ගොනු වෙලා සකස් වෙන ඒවට අපි කියන්නේ උපාදාය රූපයක් කියලා. ඉතින් එහෙම උපාදාය වෙලා සකස් වෙලා තියෙනවා. ඊළඟට ඔය උපාදාය රූපයේ තුල තවත් කොටහක් තියෙනවා නාම කියලා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා බුදුරජාණන් වහන්සේ මේ නාම තේරුම් ගැනීමට උදාහරණ වශයෙන් කොහොම පහක් දක්වනවා. නිකන් කොටස් පහකට වගේ වෙන් කරලා අර ශරීරයේ සතර මහා භූත වලට වෙන් කරලා පෙන්වුවේ. ආපහු ඊට පස්සේ ගොනු කරලා පෙන්වුවානේ. උපාදාය රූපයක් නේ. දැන් සතර මහා භූත වෙන වෙනම වැඩ කරන්නේ නැහැ නේ අපේ ශරීරේ. ඒක ගොනුවක්. ඊට පස්සේ නාම පැත්තට ගිහිල්ලා නාම තේරුම් ගැනීම සඳහා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා වෙන් කෙරුවට මොකද? ඔය ටික එක පොදියට එක ගුලියට එකට මිශ්‍ර වෙලා කලවම් වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් එහෙම වැඩ කරන අවස්ථාවට අපි විඥාන කියනවා. හිත කියනවා. එක පොදියට තියෙන. නමුත් ඕක අපිට මේ වේදනාව වෙනම අඳුන ගන්න පුළුවන්. සංඥාව වෙනම තේරුම් ගන්න පුළුවන්. චේතනාව වෙනම දකින්න පුළුවන්. පස්සය, මානසිකාරය මේ කියන නාම ධර්ම
වෙන්වෙන්ව අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන් අප තුලින්. ඒක බාහිර තියෙන එකක් නෙවෙයි. ওই විදිහට දැන් අපිට තේරෙනවා මෙතන මේ නාම රූප කට්ටලයක් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට හොඳට වැටහෙනවා මේකට මොන විදිහේ නම් ගන් දුන්නත් මොන විදිහේ වටිනාකම් දුන්නත් මොන විදිහේ භාවිතයන් තිබ්බත් මෙතන ඇත්ත වශයෙන් තියෙන්නේ මේ නාම රූප පුඤ්ජයක් නාම රූප කට්ටලයක් නාම රූප ගොනුවක් කියලා අපිට වැටහෙනවා. ඕක වටහා ගන්න බැරි නෑ ඕන කෙනෙකුට පුළුවන්. ඉතින් අර මේක වටහා ගන්නේ මොකද? ඇයි මේ නාම ධර්ම රූප ධර්ම හැටියට නැත්නම් ධර්මතා හැටියට දකින්න කියලා කියන්නේ ඇයි අප? එහෙම දකින්න නැතුව අර අපි කලින් කියපු විදිහට අපි දීපු නම් ගම් මේවට අපි දීපු වටිනාකම් ඒ භාවිතයන් විතරක් දැක්කොත් අර ඒවත් එක්ක ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි ශරීරයේ දෙකට බෙදුවනේ ස්ත්‍රී ශරීර සහ පුරුෂ ශරීර කියලා. දැන් ඔක දෙකට බෙදලා තියෙන්නේ. දෙකට බෙදලා මේ දෙකට වෙන වෙනම භාවිතයන් තියෙනවා. වෙන වෙන විදිහේ ඇඳුම් අඳිනවා. ඔය වගේ නොයෙක් ප්‍රශ්න තියෙනවා. හැබැයි වැරදිලාවත් කාන්තාවක් අඳින ඇඳුමක් පිරිමි කෙනෙක් ඇදගෙන ගියොත් හරි ඇඳොත් හරි මොකක් හරි හේතුවක් නිසා අර ධර්මතාවක් විදිහට මේවා දකින්න නැති කෙනෙකුට ලොකු පටලැවිල්ල. එක්ක සංස්කෘතික ගැටලුවක් හැටියට කියයි. මොකක් හරි ප්‍රශ්නයක් ඉස්සරහට ගන්න. ඒකට මේකත් එක්ක එහෙම නැත්තම් කාන්තාව යන වැසිකිළියකට පිරිමි කෙනෙක් ගියොත් නැත්තම් පිරිමි යන වැසිකිළියකට කාන්තාවක් ගියොත් මොකද්ද ප්‍රශ්නේ ඉතින්? ඔය වැසිකිළියෙත් මල පහ කරන එකමයි කරන්නේ. අනිත් වැසිකිළියෙත් මල පහ කරන එකමයි කරන්නේ. අර ඇඳුම අපි හිතමු කමිසයක් කියන්නේ. ඉතින් ඒක කාන්තාවක් ඇඳද්දත් ඒකෙන් විලි වැහෙනවා. සීතලෙන් උස්නෙන් ඒකෙන් ආවරණය කරගන්න පුළුවන්. පිරිමියෙක් ඇඳද්දත් එහෙම. ඒ වුණාට බලන්නකො මේකේ භාවිතේ. කවුද මේවා වෙන් කරලා මේවට වටිනාකම් දීලා වෙන වෙනම ආගයන් ආඩම්බරයන් දීලා ඒවට උපාදාන වෙලා කොච්චර ගැටලු සහගතද කියලා. හැබැයි මේක ධර්මතාවක් විදිහට දැක්කොත් අර ගැටලු ටික ඔක්කොම විසඳෙනවා. ඉතින් කමිසයක් නැත්තම් කලිසමක් තියෙද්දි ඕන කෙනෙකුට ඇඳ හැකියි. ඉතින් ඒක තියෙන්නේ මේ වැඩේටනේ. ඉතින් ඒක නිසා ඒකේ එහෙම විශේෂත්වයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝගේ සමාජයේ බලන්න අර ඔය ඕව ටික අයින් කරලා තියෙන්නේ. දැන් සිවුර අපිට අඳින්නත් පුළුවන් මෙහෙණින් වහන්සේලාට අඳින්නත් පුළුවන්. ආයි මෙහෙණින් වහන්සේලා අඳිනකොට මේ සිවුර වෙනස් කරලා ඇඳිල්ලක් නැහැ. එහෙම අඳින්නේ නැහැ. එහෙම අඳිනවා නම් කවුරු හරි ඒක අර බුදුදහම විකෘති කරගෙන. එකම ඇඳුම අඳින්නේ. ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ ඇඳුමට. මේ ශරීරයට අදාළ මේ මොකද මේවා ධර්මතානේ කෑම ස්ත්‍රීන්ට වෙනම කෑම පුරුෂයන්ට වෙනම කෑම නැහැ ඉතින්. පින්ඩපාතේ කාටත් එකයි. චීවරේ කාටත් එකයි. සේනාසනේ කාටත් එකයි. ඒක වෙන වෙනමනේ දැන් ගිහිල්ලා තියෙන වෙන් කරගෙන අරක මෙයාට මේක මෙයාට අර ශරීරයේ දෙකට බෙදලා ඒ දෙකට අනුව වෙන වෙනම ඇඳුම් අඳිනවා වෙන වෙනම කෑම කවනවා වෙන වෙනම වැසිකිලි තියෙනවා නේ වෙන වෙනම নানা ආකාර දේවල්. මේවා ටිකක් අර මතු පිටින් බලන්න එපා. ගැඹුරින් බලමු අපි. මේවයේ තියෙන අර සම්මුති නම් ගම් දීලා වටිනාකම් දීලා ඒවට වෙන වෙනම විවාහාරයනුත් ආරම්භ කරලා ඊට පස්සේ ඒවා උපාදානත් කරගෙන ඔය උපාදාන නිසා තමයි බරපතල අර්බුද ගැටලු ප්‍රශ්න පැන නැගී. දැන් මම ওই සරල උදාහරණයක් දෙකක් කිව්වේ. වැසිකිලි හදලා දෙකට බෙදලා නම් ගහන මේ කාන්තා පුරුෂ කියලා. වැරදිලාවත් මේ දෙගොල්ලගෙන් එක්කෙනෙක් අර දෙක මාරු කරලා ගියොත් එහෙම ලොකු පටලැවෙන්නේ. මේ පටලැවෙන්න දෙයක් නැහැ. කාන්තාවක් ඇවිල්ලා මල පහ කෙරුවත් පුරුෂයෙක් ඇවිල්ලා මල පහ කෙරුවත් වැසිකිළිය කෙරෙන්නේ එකම දේ.
එකම දේ. ඒ උනාට බලන්නකෝ ඒකත් එක හදාගෙන තියෙන ගැටලු අරුමුදේ. ඔහොම තමයි ඔය. මේවා මේ අපි සාද ආචාර ධර්මය අරවද මේවද කියලා නංගන් දීගෙන හිටියට මේවා තුල ඇත්ත වශයෙන්ම තියෙන්නේ ඊටාම සියුම් මට්ටමට ගියාම අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඒක අපිට තෝරන එක ලේසි නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේවා ඔය ඔක්කොම ධර්මතා හැටියට දකින්න. ධර්මතාවක් හැටියට දැක්ක ගමන් අර අර්බුදේ ඉවරයි. මම ඔය ගත්ත උදාහරණෙම කියමු. අපි හිතමු එහෙම දෙයක් කළා. ඉතින් එතකොට දැන් විවෘතව තියෙන්නේ කාන්තාව ඇසිගිරිය. එතකොට මේ ඒක ඉඩ තියෙන ඒක පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ කවුරුවත්. එතකොට පිරිමි කෙනෙක් තමයි ඇවිල්ලා ඉන්නේ වැසිකිළියන්. මේ පිරිමියාගේ වැසිකිළිය කවුරු හරි ඉන්නවා. දැන් අර විවෘතව තියෙන වැසිකිළිය පාවිච්චි කරපුවාම මොකද වෙන්නේ? මොකද ඒකේ තියෙන ගැටලු? කිසි ගැටලුවක් නැහැ. මේ වැසිකිළි පෝච්චිය අර මල පහටික එහෙමම බාර ගන්නවා. එයාට පුළුවන් ඒක පාවිච්චි කරලා වතුර ගහලා පිරිසිදු කරලා යන්න. හැබැයි ඒකට දීලා තියෙන නම ඒකට දීලා තියෙන විශේෂ භාවිතය උපාදාන කරගත්ත කෙනෙක් එහෙම දැක්කොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකටද කාන්තාව වැසිකිළිය වලට පිරිමි කෙනෙක් කියේ? ඇඳුමක් බලන්න ඒ වගේත් එහෙමයි. ওই වගේ තෝය යම් සුවිශේෂ අත්‍යවශ්‍ය භාවිතයන් ඇති. මම කියන්නේ ඒවා ඇත්තෙම නැහැ කියලා. මොන හරි ඇති. නමුත් අපි කියන්නේ මෙතන මේවා ධර්මතාව විදිහට දැක්කොත් මේ ශරීරය ගැන මම මේ පොඩ්ඩක් කතා කරන්නේ. ඉතින් මේවා ශරීර සතර මහා භූත වලින් සකස් වෙච්ච. මෙච්චරයි යෝගී තියෙන්නේ. උතනින් එහාට ගන්න ඔක්කොම දේවල් අවිද්‍යාවෙන් ගන්නවා. ගෑනු කිව්වත් පිරිමි කිව්වත් ගෑනු ඇඳුම් පිරිමි ඇඳුම් ගෑනු ඇසිකිලි පිරිමි ඇසිකිලි ඔක්කොම අවිද්‍යාවෙන් යන්නේ. ඉතින් ඔහොම කිව්වම අපිට සාමාන්‍ය සමාජයේ අය අපිත් එක්ක රණ්ඩු කරන්නේ මේ තියෙන දේවල් මේවා ගැන මොකක්වත් දන්නේ නැතුව මේ කතා කරන්නේ මේ කියලා. නමුත් ධර්ම මාර්ගයේදී අපි දන්නෝ අර සම්මුතික සත්‍යයන් සම්මුතික විවහාරයන් උපාදාන කරගෙන ඇති වෙලා තියෙන අර්බුද ගැටලු අපි හොඳටම දන්නවා. ඒකයි ස්වභාවය. ඉතින් මම ඔකට සරල උදාහරණයක් තව එකක් කියන්න. මේ අපි මේ ඉගෙන ගන්න කාලේ වෙච්ච ලස්සන සිද්ධියක්. මේ ශිෂ්‍යෝ ඉන්න කාලේ ඉතින් ඔය අපි අතරේ ශිෂ්‍යෙක් හිටියා. එයා ඕනම කෙනෙක්ගේ දත් බුරුසුවෙන් කටමදිනවා. ඒක සාමාන්‍යයෙන් මේ හිතා ගන්න බැරි අසාමාන්‍ය දෙයක් කියලා සාමාන්‍යයෙන් උඟ දෙනෙක් හිතන්නේ. නමුත් එයා ඕනම කෙනෙක්ගේ පෞද්ගලිකව පාවිච්චි කරනවායි කියන ඕනම පාවිච්චි දෙයක් එයා පාවිච්චි කරනවා. එයාට ප්‍රශ්නයක්. එයා ඒක පාවිච්චි කරන්න කලින් හොදලා ගන්නවා. පාවිච්චි කරලා ආයෙ හොදලා තියලා. තියා කියන්නේ දැන් මම බ්‍රෂ් එක ගත්තේ හොදලා. දැන් අපි කියන්නේ මේක බ්‍රෂ් එක කවුරුත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ, කටේ දාන්නේ නැහැ කියලානේ කියන්නේ. එතකොට එයා කියන්නේ නෑ මම බුරුසුව සඳහන් සෞඛ්‍ය හේතුවක් නම් ඕගොල්ලෝ කියන්නේ මම මේ කලින් මැදපු එක්කෙනාගෙන් මට ලෙඩක් බෝ වෙන විදියක් නෑ. මම මොකද බුරුසුව සබන් දාලා හොදලා ගත්තේ. අරගෙන මං කට මැද්දා. වෙන කෙනෙක් කට මදින බුරුසුව. ඊට පස්සේ දැන් බුරුසුව ආපහු වෙන කෙනෙක් අනිත් එක්කෙනා පාවිච්චි කරන්න නිසා මං ආපහු සබන් දාලා හොදලා බුරුසුව තියලා තිබ්බා. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕක අපි සම්මුතික විවාහාරය ඇතුලේ ලොකු ප්‍රශ්නයක් ඇති. ඒකට ඇති කරගත්ත සංකල්පනා ආදී නොඑක් දේවල්. නමුත් ඉතින් පුරුෂුව කියන එක තියෙන්නේ කටමදින, දත්මදිනනේ තියෙන්නේ. ඉතින් මේක මගේ කටේ දත් මැද්දම්මකෝ, අනිත් එක්කෙනාගේ කටේ දත් මැද්දම්මකෝ, ගෑනු දත් මැද්දම, පිරිමි දත් මැද්දම. මොකද්ද තියෙන්නේ? පුරුෂුවට එහෙම එකක් නැහැ. පුරුෂුව කරන්නේ දත්මදින එක. එහෙමනේ.
නමුත් අපි කියන බෑ මේ බුරුසුව මේ මට විතරයි. මේක ළමයින්ගේ බුරුසුව, මේක තාත්තගේ අම්මගේ බුරුසුව. හැබැයි මේක ධර්මතාවක් හැටියට දැකලා භාවිතා කරන්න ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තියෙන දත්ම දින්න විතරයි. පිඟාන තියෙන්නේ කන්න විතරයි. ඕන කෙනෙක් කාපු දෙයින් පිඟානක් තියෙන්නේ කෑම ගන්න. දැන් බලන්න අපේ පාත්‍රය කියන්නේ. පාත්‍රය කියන්නේ ආහාර ගන්න බඳුන. ඕන කෙනෙකුට ඕක භාවිතා කරන්න පුළුවන්. දැන් වැරදිලාවත් ඔය පන්සලක තියෙන පාත්‍රයක පන්සලට ආපු ගිහි කෙනෙක් හරි කාන්තාවක් හරි කැම ටිකක් දාගෙන කෑවොත් එහෙම මොනවා වෙයිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. පාත්‍රය කියන්නේ ආහාර ගන්න බඳුන. ඒ ආහාර ගන්න වෙලාවේ කවුරු හෝ ඒක ආහාර ගන්න භාවිතා කිරීම විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක හොදලා තියෙන තැන තියෙනවා. තව කෙනෙකුට අවශ්‍ය නම් ආහාර ගන්න ඒකේ දාගෙන ආහාර ගන්න. දැන් එහෙමද කියලා බලන්න. කෑම බඳුන් වලට තියෙන නංගා සම්මත භාවිතයන් වෙන් කිරීම හිතලා බලන්න කොහොමද තත්ත්වය කියලා. බුදුහාමුදුරුවෝ මේවා හඳුන්වා දීලා තියෙන්නේ ධර්මතා මට්ටමේ. චීවරය කියන එක ධර්මතා මට්ටමේ එකක්. ඕන කෙනෙකුට අඳින්න පුළුවන් ඇඳුම. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා තියනවාද මේ අපි අඳින ඇඳුම වෙන කවුරුවත් අඳින්න බෑ. මේක බෞද්ධ භික්ෂූන්ට භික්ෂුණීන්ට විතරයි මේ ඇඳුම අඳින්න පුළුවන්. එහෙම කියලා තියනවාද? පින්ඩපාතය මේගොල්ලොන්ට විතරයි. සේනාසනේ මේගොල්ලොන්ට විතරයි. අනිත් අයට බෑ. නෑ මේවා මේ කියන්නේ විශ්ව මට්ටමේ ධර්මතා මට්ටමින් ඉදිරිපත් වෙන්නේ මේවා. චීවරය කියන්නේ ඇඳුම. ඔය ඇඳුම ඕන කෙනෙකුට අඳින්න පුළුවන්. හැබැයි දැන් එහෙම ඇඳොත් මොකද වෙන්නේ? කවුරු හරි මේක ඇඳගෙන ගියොත් විශාල රණ්ඩුවක් පටන් ගනීනේ. විශාල රණ්ඩුවක් පටන් ගනී. ආහා ඔය ඇඳුම අඳින්නේ බෞද්ධ භික්ෂුව විතරයි. බෞද්ධ භික්ෂුණිය විතරයි. කවුද ඔයාට ඕක අඳින්න කිව්වේ? නෑ මේක කවුරු ඇඳ සිද්ධ වෙන්නේ එකම දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. චීවරම් පටිසේවාමේ මේ සිවුර කවුරු ඇඳ යාව දේව හුදේ සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය සීතල ආවරණය වෙන්න උස්නේ ආවරණය වෙන්න දංශ මකස වාතා තපසිරින් සබ සම්පස්සානම් පටිඝාතාය නැසි මදුරුවන්ගෙන් වලකින් හිරිකෝපීන පටිච්චාදනත්තං විලිවහ ගන්න තියෙන්නේ. ඕක ස්ත්‍රියක් ඇඳම්ම මොකෝ පුරුෂයෙක් ඇඳම්ම මොකෝ වෙනත් ආගමිකයෙක් ඇඳම්ම මොකෝ මොකද්ද තියෙන ප්‍රශ්නේ? බුදුහාමුදුරුවෝ මේ සිවුර කියන එක හඳුන්වා දීලා තියෙන්නේ පුරුෂයන්ට නැත්තම් ස්ත්‍රීන්ට නැත්තම් බෞද්ධ අයට මහාන වෙච්ච අයට. එහෙම එකක් නැහැ. සිවුර විවෘතයි. චීවරේ විවෘතයි. හැබැයි අපිට එහෙම හිතන්න පුළුවන් වෙලා තියෙනවද දැන්? බෑ. ඇයි මේක ආගමික ඇඳුමක් වෙලා. ඒ ආගමේ එක්තරා කොටසක ඇඳුමක් වෙලා. විතරක් නෙවෙයි මේක දැන් අපේ බෞද්ධ සමාජයේ අපි අඳින මේ අපි කඩ කරලා භික්ෂුන් වහන්සේලා පිරිමි අය අඳින ඇඳුම සමහර තැන්වල මේ මෙහෙණින් වහන්සේලාට අඳින්න තහනම් කරලා තියෙනවා. මම අහලා තියෙන සමහරු මට එක මෙහෙණින් වහන්සේ නමක් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මං කිව්වා ඉතින් අපි අඳින සිවුරම ඔබ වහන්සේලාත් අඳින්න. මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපෝ බෑ. අපිට කියලා තියෙන ඔය සිවුර ඇඳොත් අපාය යනවා කියලා. මං අහුවා අපාය යන අකුසල කර්ම මොනවද බුදුහාමුදුරු දේශනා කරමු කියන්න බලන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපාගාමී අකුසල පානාතිපාතා අදින්නා දානා කාමේසු මිත්‍යාචාරා මුසා පිසුනා පරුසා සම්පප්පලාපා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි ඕව නේද? දැන් එතන තියනවාද මේ සිවුර ඇඳොත් අපාය යනවායි කියලා? මොකක් හරි ඇඳුමක් ඇඳොත් අපාය යනවා කියලා තියනවාද? එහෙම එකක් නැහැ. එතකොට බලන්න ඇවිල්ලා තියෙන මිත්‍යා දෘෂ්ටියේ ප්‍රමාණය.
භික්ෂුන් වහන්සේලා අඳින සිවුර මෙහෙණින් වහන්සේලා ඇඳුත් අපේ රටේ තියෙනවනේ සිල් මාතාවෝ කියලා ඒ මෙහෙණි කියලා ඔය මොකද්ද මුටපටයක් හදාගෙන තියෙනවනේ පැවිදි කාන්තා පක්ෂේ. ඉතින් අපාය යනවා කියලා. ඒක නිසා ඔය ස්වාමීන් වහන්සේලා අඳින කඩසිවුර අඳින්න එපා. බුදුහාමුදුරන් මේ චීවරය කියන එක අඳුන්වා දීලා තියෙන්නේ එහෙම නෙමෙයි. මේ ශාසනයේ පැවිදි වෙච්ච පිරිමි අඳින්න ඕන එකක් මේක. ශාසනයේ පැවිදි වෙච්ච කාන්තාව අඳින්න ඕන මේක. මේ ශාසනයේ උපාසක උපාසිකාව අඳින්න ඕන මේක. මේ ශාසනයෙන් බැහැර අනිත් ආගමික අය මේක අඳින්න ඕන. එහෙම පිස්සුවක් නැහනේ. ඒක පිස්සුවක් නේ, ඒක අවිද්‍යාවක් නේ. මම මේ ධර්මතාව පැහැදිලි කරන්න පින්නත් නේ ධර්මතාවක් හැටියට දකින්න බැරි වීමේ අර්බුදේ. ඉතින් මේවට සම්මුති දීලා සම්මතයන් පනවගෙන විවාහාරයන් දාගෙන ඒවා උපාදාන කරගෙන උපාදාන කියන එක දැන් තේරෙනවනේ. තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් ගන්න වැරදි විවාහාරයන් ඇති කරගෙන බලන්න ඇති වෙලා තියෙන ගැටලු, ඇති වෙලා තියෙන අර්බුද, ඇති වෙලා තියෙන ප්‍රශ්න. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඔය කාරණේ අපි සැලකිල්ලට ගත යුතුයි. විවාහාර මේ මොකද්ද මේ වෙන්නේ කියන එක අපි තේරුම් බේරුම් කරගන්න ඕන. දැන් අපිට මේ අනුව පැහැදිලි වෙනව නේද? බුදුරජාණන් වහන්සේ ඇයි ධර්මතාව විදිහට මේවා දකින්න කියන්නේ කියලා. මම ওই රූප ධර්ම පැත්තෙන් පොඩ්ඩක් කතා කරේ. මොකද මේ ධම්මානුපස්සනා කොටස අපි කතා කරගෙන යන්නේ මේ ධර්මතාව විදිහට නොදැකීමෙන් ඇති වෙන අර්බුද, ගැටලු, නැත්නම් මේවා ඇස්සේ තියෙන අවිද්‍යාව, මේවා ඇස්සේ තියෙන වැරදි භාවිතයන්. ඒ අවිද්‍යාව සහ වැරදි භාවිතයන්, වැරදි සංකල්පනා නිසා අපි ඇති කරගෙන තියෙන දුක්ඛ දෝමනස්ස නේ ප්‍රශ්න ගැටලු. ඉතින් ඒව බලන්න. ඉතින් ඒව නෑ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය සමාජයට එනකොට මේ ඇඳුම ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හරි විවෘතයි ඇඳුම. චීවරේ විවෘත එකක්. මේක ආගමික ඇඳුමක් නෙවෙයි. නමුත් අද වෙලා තියෙන දේ බලන්න. මේක කවුරු හරි වැරදිලාවත් ඇඳොත් එහෙම මිනිමරා ගන්නවනේ. මේ සියලු මිනිස්යන්ට විවෘතව දීපු ඇඳුම බුදුහාමුදුරුවෝ වැරදිලාවත් මේ බෞද්ධ භික්ෂුවක් ඇර වෙන කෙනෙක් ඇඳොත් මොකද වෙන්නේ? කොච්චර අවිද්‍යාවකට ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. මේ පාත්‍රය කියලා දැන් පාවිච්චි කරන එක වැරදිලාවත් හොඳ වෙලාවට තාම ඒක තව සමහර මෙහෙණින්නාන්සලා පාත්‍ර පාවිච්චි කරන්නේ නැහැ. වික්ෂුන්නාන්සලට විතරයි කියලා ඒක. වැරදිලාවත් පන්සලට ආව උපාසක කෙනෙක් උපාසිකාවක් එහෙම අර පාත්‍රයක දානි ටිකක් ගත්තොත් මොන වගේ දෙයක් වෙයිද? අපි කොහෙද ඉන්නේ කියලා හිතන්නකෝ. බුදුහාමුදුරන්ගේ දහමෙන් කොච්චර ඈත ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් මම කියන්නේ මේකෙදි මේ සම්මුතික සත්‍ය ඇති එතන ඒක කඩන්න යන්න එපා කියන මම ඒක පරිස්සමෙන් අපි විවාහ ඕහාරමත් තේන සෝහාරියන් කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. මොකද විවාහාර මාත්‍රයේ තියෙන්නේ මොඩියොත් එක වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා එතෙන්දී මේ විදිහට වැඩ කරන්න වෙනවා. හැබැයි ආර්ය සමාජයට ආවයින් පස්සේ සිවුර ඕන කෙනෙකුට අඳින්න පුළුවන්. පාත්‍රය ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔය සේනාසනේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එතෙන්ට එන එක ලේසි නෑ. එතෙන්ට එන එක තමයි මේ ධර්මතා මට්ටමින් තේරුම් ගැනීම කියන්නේ. ධර්මතා මට්ටම. ඔබ මේක ඔබ තුලින් දකින්න උත්සාහ කරන්න. ඔබේ ඇඳුම කවුරු හරි ඇඳුවොත් ඔබේ දත්බුරුසුව වෙන කෙනෙක් පාවිච්චි කරොත් ඔබ කන පිඟාන
වෙන කෙනෙක් ආහාර ගත්තොත්, ඔබේ සෙරෙප්පු දෙක වෙන කෙනෙක් දාගෙන ගියොත්, ඔබ ඉඳ ගන්න පුටුවේ වෙන කෙනෙක් ඉඳගත්තොත් මොනාරි අවුලක් එනවද කියලා බලන්න. අභ්‍යන්තරිකව. එහෙනම් ධර්මතා මට්ටමට මේක තේරුම් අරගෙන නැහැ කියලා පිළිගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ධර්මතා මට්ටමින් තේරුම් අරගෙන නැහැ. මේ පුටුව තියෙන්නේ මේක මගේ පුටුව නෙමෙයි. මේක පුටුව සතර මහා භූත වලින් සකස් වෙලා තියෙන ඕන කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. පුටුව තියෙන්නේ පුටුව කියන්නේ වාඩි වෙන එකක් මිසක ඒක මේ ස්ත්‍රීන්ගේ පුටුව, පිරිමින්ගේ පුටුව, මේක හාමුදුරුවන්ගේ පුටුව, මෙහෙණින් වහන්සේලාගේ පුටුව, මේක වෙන ආගමිකයෙක්ගේ පුටුව. පුටුවේ තියනවාද එහෙම එකක්? එහෙම තියනවාද? එහෙම නැහැනේ. මම වෙන උදාහරණයක් ගන්නවා. ඔබ කඩේට ගිහිල්ලා කාර් එකක් ගන්න, වාහනයක් ගන්න. දැන් ඔය වාහන සේල් එකේ තියනවාද මේ පූජ්‍ය පක්ෂයේ වාහන? මේවා කාන්තාවන්ගේ වාහන, මේක පිරිමින්ගේ වාහන, මේ අහවල් ආගමික අයගේ වාහන. එහෙම ඒවා තියනවාද වාහන සේල් එකේ? තියනවාද එහෙම? නැහැ. එතන තියෙන්නේ වාහන. හැබැයි ගත්තයින් පස්සේ සමහර වාහන ආගමික වාහනය. සමහර වාහන ගෑනු වාහන. දැන් අපේ රටේ මම පහුගිය කාලෙක මේ මෝටර් බයික් වගේක් තියෙනවා ඇවිල්ලා මේ ප්‍රචලිත වෙච්ච. ඒක එක්කෙනෙක් එක කතා කර ඉන්නකොට ඉතින් මම දන්නේ නැහැ මේක. මේ සායනස ඔය ගෑනු වාහනනේ. ගෑනු පදින බයික් නේ. ඌ අපි පදින්නේ. මම මහත්තයා ඒකේ වාඩි වෙලා යනකොට ඉස්සරහට යන්නේ නැද්ද? මේ ඔකේ වාඩි වෙලා ස්ටාර්ට් කරලා මේ දැන් ওই මහත්තයා වාඩි වෙලා යන්නේ නැද්ද ඒක එහෙම ඉස්සරහට? ගෑනු කෙනෙක් වාඩි වෙන්නම ඕනද ওই බයික් එක ඉස්සරහට යන්න? එහෙම එකක් නෑ සායින්නාද ඉතින් ඔක කවුරු. ඉතින් එහෙනම් මොකද්ද ඔය ගෑනු වාහනේ කියලා කියන්නේ? මම දන්නේ මේ අපේ රටේ තියෙන ඔය මොනවාද මේ මෝටර් බයික් වගේ. මේ ඒවා මේ එහෙම කියලා. හැබැයි ඉතින් ඒක නිසා දැන් ඒක සමහරව ඒක පාවිච්චි කරන්නේ ගෑනු වාහන. පිරිමි වාහන. ඉතින් පිරිමි කාන්තාවන්ගේ ඔළුව වලත් ওই වගේ ඒවා ඇති සමහර විට. මම දන්නේ නැහැ කොහොමද කියලා. මම ඒක අත්දැකීමක්. ඉතින් මේ උපකරණ මොකක් කරලා ගෑනු පිරිමි කතාවක් නැහැ. ඕනම එකක් ඒ උපකරණේ පාවිච්චි කරන්න පුළුවන්. මේ මම අද උත්සාහ කරේ ටිකක් මේ මූලික වශයෙන් මේ ධර්මතාව පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ධර්මතාව මට්ටමින් එහාට ගිහිල්ලා විවිධ නම් දීලා වටිනාකම් දීලා විවිධ භාවිතයන් දීලා ඒවට රිංගගෙන ඒව උපාදාන කරගෙන ඇති කරගෙන තියෙන ගැටලුව, ඇති කරගෙන තියෙන අරුබුද අපි දකින්න ඕන. මේක අපි දකින්න ඕන අපි තුලින්. භාවනාවේ හැටි එහෙමනේ. අරයා මෙහිමයි මෙයා මෙහිමයි කතාව නෙමෙයි. මම එහෙමද? එතෙන්ට આવොත් තමයි භාවනා කරනවා කියලා කියන්නේ. අපි ඉතින් මොන හරි බණක් ඇහුවම මොන හරි දෙයක් කිව්වම ඔව් ස්වාමීන් වහන්සේ මේ අහවල්ලු මෙහෙමනේ. අර සමාජයේ අපි පේනවානේ අපේ රටේ අය මෙහෙමයි පිට රටවල අය එහෙමයි. ඔහොම තමයි පටන් ගන්නේ. බුදුහාමුදුරු බණ කියන්නේ අහවලා මෙහෙමයි පිට රටවල අය එහෙමයි අපේ රටේ අය එහෙමයි කියලා බලන්නේ නේ. දැන් මං ඊරාත් ධර්ම දේශනාවක් කරලා ප්‍රශ්නයක් අහපු ගමන්ම කිව්වා මේ අපේ රටේ මෙහෙමයි පිට රටවල අය මෙහෙමයි කියලා. ඉතින් මං ඔබතුමා කොහොමද කියලා බලන්න කියලා. ඒකට කැමති නෑ. අපි යම් කිසි ධර්ම කාරණයක් කිව්වම ඉතින් ප්‍රශ්නයක් අහන්න කිව්වම ඔව් ස්වාමීන් වහන්සේ කියපු කාරණේ අපිට වැටුණා. බලන්නකො මේ අපේ රටේ මිනිස්සු මෙහෙමයි පිට රටවල මිනිස්සු මෙහෙමයි. ඉතින් මේ ධර්ම කාරණේ තමා තුලින් දැක්කේ නෑ. මේ ස්වාමීන් වහන්සේ නැත්තම් මේ මම නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන බණනේ අපි මේ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියපු දේ මට මා තුලින් දකින්න පුළුවන්ද? මම ධර්මතාව විදියටද මේවා දකින්නේ නැත්නම් අර ලෝක සම්මතයේ හැටියට නම් ගන් දීලා ඒව උපාදාන වෙලා ඒවා ආශ්‍රින්ගගෙන ඒවයින් දුක් විඳින්නේද මම? කෙලෙස් හදාගෙන ඉන්නවද? රණ්ඩු සරුවල් කරගන්නවද?
ඒක තමා තුලින් දකින්න ඕන. ඒකයි. ඉතින් භාවනාව කියන්නේ උතන. අපි මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන්නේ අත් වශයෙන්ම මේ භාවනාවට අත්වලක් විදියටනේ වෙන දෙයකට නෙමෙයි. ඉතින් අපි බලන්න ඕන අපි ධර්මතා මට්ටමින්ද මේවත් එක්ක දැන් ගනුදෙනු කරන්නේ. එහෙම නැත්නම් අර කියලා තියෙන විදිහට අර වෙනත් ආකාරයකින්ද මේක කෙරෙන්නේ කියලා. ඒකටයි ඔය මම ওই කාරණා මතක් කරේ. එතකොට අපි ධම්මානුපස්සනාවේ ධර්මතාව විදිහට දකින්න යම් අංශ පහක් විතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. පළවෙනි කොටස වෙන්නේ නීවරණ කොටස. ඉතින් අපි කලින් අවස්ථාවේ හමු වුණු වෙලාවේ නීවරණ ගැන කතා වුණානේ ටික. ඉතින් කොහොමද නීවරණ කොටස පටන් ගන්නෙ? කතංච පන බික්කවේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධම්මානුපස්සනාව එහෙමයි බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. කොහොමද අපි මේවා ධර්මතා හැටියට දකින්නේ? ඔන්න උදාහරණ පටන් ගන්න. ඉද බික්කවේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. මේ නීවරණ ධර්ම කියලා ටිකක් පෙන්නනවා. නාම ධර්ම ටිකක් ඇත්තටම මේවා. මොනවද? කාමච්ඡන්දං, ව්‍යාපාදං, තීන මිද්දං, උද්ධච්ච කුක්කුච්චං, විචිකිච්ඡං. ඔහොම පහක් මේවා මේ උදාහරණ. හිතන්න එපා මේ නීවරණ කිව්වම පහයි තියෙන්නේ කියලා. එහෙමනේ අපි සංඛ්‍යාව අල්ලගන්නේ. පහක් කියලා තිබ්බොත් කියන පහමයි තියෙන්නේ. නෑ වෙන ඒවා නෑ. එච්චර තමයි තියෙන්නේ. බුදුහාඳුරු කියලා තියෙන්නේ. ඉතින් පහට වැඩි තිබ්බනම් කියන්න බෑ. ওই වගේ තියෙන්නේ ඉතින්. නෑ පහක් කියන්නේ උදාහරණ වශයෙන්. ඔය ආශ්‍රයෙන් අපිට කාමච්ඡන්ද තවත් නීවරණ ධර්ම නැත්නම් ওই නාම ධර්ම අඳුන ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි වයින් කාමච්ඡන්දයි ව්‍යාපාදයි තීන මිද්දයි ගැන කලින් හමුවේදී කතා කළා. කාම කියන්නේ අපි කතා කළා මේ කැමැත්තනේ කාම කියන්නේ. මනසේ නැඹුරුතාවය කියලා අපි ඒකට කියනවා. රූපවලට තියෙන නැඹුරුතාවය රූපකාමයි. ශබ්දයට තියෙන නැඹුරුතාවය ශබ්දකාමයි. ඔහොමනේ. ඉතින් ඡන්ද කියන්නේ ඒකට කැමැත්තක් තියෙන. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට කැමැත්තක් තියෙනවා. කාගෙත් තියෙනවා ඒක ඉතින් අකුසලයක් නෙවෙයි. මොකක්වත් වැරැද්දක් නෙවෙයි. ස්වභාව ධර්මයේ ධර්මතාවයක් ඒක. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මතාවය ඔය නීවරණ පැහැදිලි කිරීම පිළිබඳව මම යොකු සටහනේ සමහර වෙලාවට ඒක ඔබ දකින්න ඇති. මම දෙවෙනි සටහනක් ඉදිරිපත් කරලා ඇති. ඒක ඇති සමහර වෙලාවට මේ නීවරණ කියන මේ කාරණේ පිළිබඳව. ඒ කියන්නේ නීවරණයක් හැටියට සඳහන්. නීවරණ මට්ටමට එනකොට අකුසල මට්ටමට එනකොට ධර්මතාවයක් හැටියට නොදැකීම නිසා සිත වසාගත්තොත් නේ ආවරණ නීවරණ චේතසෝ උපක්ඛිලේසම් පඤ්ඤාය දුබ්බලීකරණ. එහෙමනේ ඒක පැහැදිලි කරන්නේ. එහෙමයි. මම ඒ සටහනේ දක්වලා ඇති. මම උපුටලා ඇති සංයුත්තිනිකාය බොජ්ජංග සංයුත්තෙන් ආවරණ නීවරණ සූත්‍රය ඇසුරේ පංචමේ භික්කවේ ආවරණා නීවරණා චේතසෝ උපක්ඛිලේසා පඤ්ඤාය දුබ්බලීකරණ. කතමේ පංච කාමච්ඡන්தோ ව්‍යාපාදෝ ආදී වශයෙන්. අර මම ඔබට එවලා තියෙන දෙවෙනි සටහනේ පළවෙනි උද්දෘත පාඨය මම මේ කියමු. එහෙම තියෙනවා. ඒක අර ධර්මතාවය. කාමච්ඡන්දේ කියන්නේ ධර්මතාවය. ඒක අකුසලයකට වෙන්නේ ආවරණ වුණොත්. ඒ කියන්නේ ආවරණ කියන්නේ අර ඒ ධර්මතාවයෙන් හිත වැහිලා කියව. ඒක ධර්මතාවයක් හැටියට නොදැක්කොත්, තේරුම් නොගත්තොත්, ඒකට බැසගත්තොත්, ඒකම ඕනේ කිව්වොත්, ඒක පස්සේ පන්නන්න පටන් ගත්තොත් අන්න ධර්මතාවයේ නීවරණයක් වෙනවා. දැන් අපි අර එදිනෙදා විවහාරයට අපි කලින් ගත්ත දෙයක් මෙතෙන්දි ගමු. උදාහරණයක් හැටියට අපි දැන් කිව්වා ලෝක සම්මතයේ හැටියට අපි සම්මත කරගෙන තියෙනවායි කියලා. මේවා මේ කාන්තා වැසිකිලි, මේවා පුරුෂ වැසිකිලි. මේ සිවුරු අහවල්ලු අඳින්නේ, මේ ඇඳුම් අහවල්ලු අඳින ඒවා
මේවා අහවල්ලු අඳින ඒවා. නැත්තම් මේ භාණ්ඩ අහවල් අය පාවිච්චි කරන ඒවා. මේවා ගෑනු බයික්, මේවා පිරිමි බයික්. කොහොම තියෙනවා කියලා. අපි හිතමු ඕක නිකන් ව්‍යවහාරයක් සම්මුතිය. ඕක ප්‍රශ්නයක් නෑ. ඕකේ බැසගත්තොත් තමයි ක්ලේශයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ සම්මුතිය ධර්මතාවයක් නේ. යම්කිසි සම්මත වීමක් සම්මුතියක් අපි ගන්න එකක් ධර්මතාවයක් හැටියට. ඒක ඔය තිබ්බදෙන්. අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඕක අල්ලගන්නේ නෑ. ඕක බදාගන්නේ නෑ. ඕක උපාදාන කරන්නේ නෑ. උපාදාන කෙරුව ගමන් තමයි ධර්මතාවයේ උපාදාන කරපු ගමන්ම ඒක අකුසලයක්. නැත්තම් ඒක ධර්මතාවයක් විතරයි. ඒ අනුව අපි කතා කරා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් වලට හිතේ ඇති වෙන කැමැත්ත අකුසලයක් නෙමෙයි. ඒක ධර්මතාවයක්. අපි අර පොඩි ළමයෙක්ගේ උදාහරණයකින් කිව්වා කවදාවත් බෝනික් එක්කවත් බෝලයක්වත් දැකපු නැති කුඩා දරුවෙකුට මේ අපි දෙනවා මොකද්ද? ඒ වගේ දෙයක්. ඉතින් දැක්කම එයාගේ හිතේ නැඹුරුවක් එනවා. එයාට මොකෝ කාමච්ඡන්ද අකුසලයක් ඇති වෙලාද? නීවරණ ධර්මයක් ඇති වෙලාද? චේතසෝපක්ඛිලේශයක්ද නැහැ. එයාගේ පබස්සර හිතක් තියෙන, ප්‍රභාස්වර හිතක් තියෙන. ඒ වුණාට ඇහැට පේන රබර් බෝලේට, ඇහැට පේන රූපේට එයාගේ මනසේ නැඹුරුතාවයක් පෙන්වනවා. ඇයි පෙන්වන්නේ? සමහරට ඒ රූපේ තියෙන වර්ණය නිසා වෙන්නේ නැති. එහෙම වෙන්නේ නැති. නැත්තම් ගඳ සුවඳක් ගමු. ඒ ගඳ සුවඳේ තියෙන සුගන්ධවත් බව නිසා වෙන්නේ. රසක් ගමු. අපි හිතමු පොඩි දරුවට අපි චොකලට් එකක් හරි මොකක් හරි පැණි රස කෑමක් දුන්නා කියලා. ඉතින් එයාගේ කැමැත්තක් පෙන්වනවා ඒකට. එතකොට මේ මහා අකුසලයක් වෙලාද? නෑ, ඒක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ධර්මතාවයක් නේ. ස්වභාවිකයි. නේ? ස්වභාවිකයි. හැබැයි ඒක ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න බෑ පොඩි දරුවට. ආර්ය ශ්‍රාවකයාට පුළුවන්. දැන් අපිට පුළුවන්. අපි මේ මට්ටමට දැන් ඇවිල්ලා නේ. අපි මේ සතිය දියුණු කරගෙන විමසුම් නුවණ වඩාගෙන මේවා ගැන බොහොම ගැඹුරින් තේරුම් අරගෙන ඉන්න අපිට මේක ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන්. කාමච්ඡන්දේ. අර අරමුණට නැඹුරුතාවය, අරමුණ පිළිබඳව තියෙන රුචිකත්වය, කැමැත්ත, මනාපය. අනිත් පැත්තෙන් අපි කතා කරා ව්‍යාපාද. ඒ කිව්වේ අර අරමුණට තියෙන නොකැමැත්ත නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන ගතිය. ඉන්ද්‍රිය ආරම්මණය කියන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ මොකක් හරි ඇති නිකන් වෙහෙස කර ගතියක් නැත්නම් අපහසුතාවයක් පෙන්වන ගතියක්. නේ? දැන් ඔක තවත් මම උදාහරණයකින් කියන්නම්කෝ. සීතල වෙලාවක තද අපි සීතලෙන් ගැහි ඉන්න වෙලාවක අපිට බොන්න කියලා අයිස් වතුර වීදුරුවක්ම දෙනවා. දැන් මේ වෙලාවේ ඇති වෙන්නේ අයිස් වතුර වීදුරුව පිළිබඳව අපේ කැමැත්තද අකමැත්තද? එතන තියෙන අපි අකමැත්තක්. ඇයි? මෙතන අකුසලයක්ද? නැහැ. අර ධර්මතා දෙක පෑහෙන්නේ නැහැ. අපිට අර සීතලෙන් ඉන්න වෙලාවේ සීතල දෙයක් මේ ස්පර්ශ කෙරුවොත් අපේ ශාරීරික වශයෙන් අපහසුතාවයක් ඇති වෙනවා. හැබැයි අපි සීතලෙන් ගෙහි ඉන්න වෙලාවක උණු කෝපි කෝප්පයක්, උණු තේ කෝප්පයක් එහෙම දුන්නොත් මොකද තත්ත්වය? එතකොට ඒකට මනාපයක් තියෙනවා. ඒක ගැළපෙනවා. එතකොට තියෙන්නේ කාමච්ඡන්දේ. අතන තියෙන්නේ පටිඝය. අර නැඹුරුතාවයේ ප්‍රතික්ෂේප කරන ගැටේ. මේවා ධර්මතා විදියට දකින්න. හැබැයි ඕක අල්ලගන්න එපා. ඕක බදාගන්න එපා. ඒක එහෙමම වෙන්න ඕනේ. ඒක වෙනස් නොවිය යුතුයි. ඒ විදිහටමයි වෙන්න ඕනේ. ඔන්න එතකොට නම් එතෙන් අකුසලයට වැටෙනවා. ඒකයි තියෙන්නේ. එහෙම නෑ. ඉතින් අර ඒ ධර්මතාවවල ස්වභාවය. ඊළඟට අපි කතා කරා තීන මිද්ද ගැන. ටිකක් අපි කතා කළා. කයට සහ මනසට
වෙහෙසක් ආපුවාම කය සහ මනස උත්සාහ කරනවා කිසියම් ආකාරයක විවේකයක් ලබන්න. ඒක හරීම ස්වභාවික දෙයක්. ඒ දරන උත්සාහය කය පැත්තෙන් ගත්තොත් නිද්ද කියලා කිව්වා. නිදිමත ගතියක්, කිසියම් ආකාරයක අක්‍රීය ගතියක්, අලස ගතියක් කය පෙන්නනවා. ඉතින් අපි මේ වෙලාවට බලනවා මේක කිසියම් ආකාරයක මගහරවන්න පුළුවන්ද කියලා. බැරි නම් මොකද කරන්නේ ඉතින්? බැරි නම් නිදිය ගන්න. මේ මිනිස්සු නිදා ගන්නවයි කියලා එකක් සබාදාමෙන් දීලා තියෙන්නේ ඇයි? ඇයි දීලා තියෙන්නේ? ඒ කයට එහෙම වෙහෙසක් එනවා, මනසට එහෙම වෙහෙසක් එනවා. මේක කය මනස දෙකට වෙන වෙනම බෙදලා තියෙනවා. ඉතින් අභිධර්මයේදී තත්තකතමන් තීනං තත්තකතමන් මිද්දං කියලා ධම්මසංගණීපකරණයේදී එහෙම දෙකට බෙදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දෙකට බෙදන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තීන මිද්දං කියලා එකට දක්වන්නේ. මොකද කය මනස දෙක මේ වෙන වෙනම වැඩ කරන්නේ නැහැ. එකට වැඩ කරන්නේ. නිසා තීන මිද්දං කියන එක තනි වචනයක් හැටියට දක්වන්නේ. ඉතින් ඔය කය ටිකක් වෙහෙස කර ගතියක්, නිදිමත ගතියක්, මනස හොඳට සක්‍රීය නොවන ගතියක් එනවා. ඔකට තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඉතින් අපි ওই දෙකටම විවේකයක් දෙන්න ඕන. සබාදහමෙන්ම රාත්‍රී කාලයක් ඇති කරලා තියෙනවා. ඉතින් අපි රැට බුදිනවා. රැට හැරිලා ඉන්න සත්තු දවල්ට හරි බුදිනවනේ. කොහොම හරි මේ සත්වයෝ නිදිනවයි කියලා දෙයක් කරනවා. ඉතින් සමහරු හිතනවා මේ නිදියන එක මහා වැරද්දක්. මේ කියලා රැටත් නිදා ගන්න නැති ලෝකයක් හදනවා. නොනිදන නගර හදනවා. පිස්සුනේ. නොනිදන නගර. 24 පැයම වැඩ කියලා මහා ලොකු වැඩක් වගේ නිකන් කියන්නේ. මහා ලොකු වැඩක් වගේ. රැටත් නිදියන්නේ. ඇහැරිලා ඉන්නේ. නිමකක් නෑ ධර්මතාව නම් කයට සහ මනසට අවශ්‍ය විවේකයේ ලබා දිය යුතුයි. එහෙම නැත්නම් වැටෙන්නේ ආර්ය ප්‍රතිපදාවට නෙවෙයි අත්තිකිලමතානුയോഗයට. බුදුහාමුදුරුවෝ ඒව කරලා බලලා කිව්වා මේක මෝඩයන්ගේ වැඩක්. ඒක නිසා මේක අත්හැරලා දාන්න. එතකොට අපි තීන මිද්දේ තේරුම් ගන්න ඕන ධර්මතාවයක් විදිහට. හැබැයි මේ තීනේට සහ මිද්දේට කෙනෙක් යට වුණොත් ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේසං පඤ්ඤාය දුබ්බලීකරණම් මට්ටමට ගියොත් එතකොට නම් අකුසලයක් වෙනවා. එතකොට අපේ වැඩට බාධාවක් වෙනවා මේ කම්මැලිකම කොච්චරවත් නිදිය ගන්න. ශාරීරික වශයෙන් උනන්දුවක් නැහැ. එතකොට නම් ඉතින් එතකොට අකුසලයක් වෙනවා. එතකොට අකුසලයක් වෙනවා. එතකොට අපේ ගමනට බාධාවක්. එහෙම තත්ත්වයට ගන්න අපි මේ. ඒකයි. ඉතින් අපි ඕක කතා කරලා ඊළඟට ඉතිරි නීවරණ දෙකටත් අපි මතක් අවධානය යොමු කරමු. උද්ධච්ච කුක්කුච්චං විචිකිච්ඡා කියලා. උද්ධච්ච කුක්කුච්ච ගතිය. ඉතින් ඒකෙත් තියෙනවා මේ ඒකත් ඉතින් ස්වභාවික දෙයක්. නොසන්සුන්කම කියලා සමහරවකට පරිවර්තනය දීලා තියෙනවා. පසුතැවිල්ල කියලා නොසන්සුන්කම කියලා. ඉතින් කවන්නේ ඒ අර්ථ වොන්නම් අපි ගමු. උද්දච්චං කුක්කුච්චං කියන ඒවා. ඒතර මනසේ ඇති වෙන ওই වගේ දේවල් අපි හිතමු නොසන්සුන්කමක් ඇති වුණා කියලා. නොසන්සුන්කමක් ඇති වෙන්න බැරිද? පුළුවන්. අපි ඒක දකින්න ඕන ධර්මතාවයක්. ඒ සංසුන්කම ධර්මතාවයක් වගේම නොසන්සුන්කමත් ධර්මතාවයක්. ඉතින් අපි නොසන්සුන්කම නොවිය යුත්තක්. එහෙම වෙන්න බෑ. නොසන්සුන් වෙන්න බෑ. සංසුන්කමම තියෙන්න ඕන. එතකොට නිත්‍ය සංඥාවටත් ඇලිලා අපි. නැහැ සංසුන් වෙලා තියෙන ඕනම දෙයක් නොසන්සුන් වෙනවා. නිශ්චලව තියෙන ජලය නිශ්චලව තියෙන හැමතිස්සෙම නැහැ චංචල වෙනවා. එතකොට නිශ්චලවම තියෙන්න ඕනේ කියලා හිතාගත්තොත් අවිද්‍යාවනේ. මෝඩකම ඒකට කියන්නේ. අවිද්‍යාව.
නිත්‍ය සංඥාව. එහෙම තියෙන්නේ කිසි දෙයක්. භෞතික දේවල් නෙවෙයි අපි මේ කතා කරන්නේ මනස ගැන. මනස උද්දච්චං වෙනවා. නොසන්සුන් වෙනවා. ඊට අදාළ හේතු යෙදුනම ඉමස්මින් සති උද්දච්චං හෝති. උද්දච්චේ ඇති වෙන්න හේතු ඇති කල්හි උද්දච්චේ වෙනවා. ඉතින් ඕකට කලබල වෙන්න ඕනේ, ඕකට දොස් කියන්න ඕනේ, ඕකට බනින්න ඕනේ. මොකද කරන්න ඕනේ? ඒක ධර්මතාවයක් විදිහට දකින්න. ඉතින් ඒ වෙලාවේ හිත කලබල වීම නොසුදුසු දෙයක් නම් හානි කරනම් ඒ කලබලයට යට වෙන්නේ නැතුව අපි ඉතින් පොඩ්ඩක් හිත සංසුන් කරගන්න ඕනේ. එහෙමනේ. දැන් වැඩක් කර කර ඉන්න වෙලාවේ හිත කලබල වුණොත්, හිත නොසන්සුන් වුණොත් ඒ වැඩේ කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් අපි පොඩ්ඩක් ඒකට පොඩි වෙලාවක් ගන්න. දැන් මම ඔය ඇත්තන්ගේ විනාඩියක් ඉල්ලගත්තේ මොකටද? දැන් මං කිව්වේ නෑනේ මොකටද මට විනාඩියක් දෙන්න කිව්වේ කියලා මේ ධර්ම සාකච්ඡාව අතර. මම විනාඩියක් ගත්තනේ. ඇයි? මගේ හිත උද්දච්චයටපත් වුණා. මොකද මම යම් කිසි දෙයක් උපකරණයක් මේ විදුලියට සම්බන්ධ කරලා තිබ්බා. ඒතර මම ඒක ගැන සතියෙන් හිටියේ. හැබැයි මම දන්නවා දැන් මේක මේ උපකරණය දැන් ගලවන්න ඕන. විදුලිය විසන්ධි කරන්න ඕන. නොකරුවොත් එතනින් එහාට සිද්ධ වෙන දේත් මම දන්නවා. ඒතර දැන් මේ වෙලාව ඇවිල්ලා. මේ වෙලාව ආපුවාම අපි දන්නවා අතන අර වැඩේ කෙරෙන්න ඕන. ඒක දැන් මොන්න කෙරෙන්නේ නැහැ. දැන් එතකොට දැන් හිත පොඩ්ඩක් නොසන්සුන් වෙනවා. එතකොට මොකද කරන්නේ? මේ නොසන්සුන් වීම ස්වභාවිකයි ධර්මතාවයක්. ඇයි මං අර විදුලියට ගහපු උපකරණේ විදුලියට සම්බන්ධ කරපු එක දැන් ගලවන්න වෙලාව හරි. අපි කියමු රයිස් කුකර් එක කියලා උදාහරණයක් හැටියට. මොනාරි තැම්බෙන්න තිබ්බා කියලා. ඇත්ත වශයෙන්ම මෙහෙම දෙයක් තමයි. එතකොට ඉතින් අපි මොකද්ද කරන්නේ? හිත සංසුන් කරගන්න ඊට අදාළ කාර්යයේ යෙදিলা ඊට අදාළ කෘත්‍ය කරලා හිත සංසුන් කරගන්න. එච්චරනේ. ඉතින් ඕනම කෙනෙක්ගේ හිත උද්දච්චයටපත් වෙන්න පුළුවන්. හිත කලබල වෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක්. හැබැයි මේ කලබලයට තමන් යට වුණොත් ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේසං පඤ්ඤාය දුබ්බලීකරණ. එතෙන්ට ඉඩ දෙන්නේ අපි. උද්දච්චයේ ස්වභාවයක්. උද්දච්චයේ අකුසලයක් නෙමෙයි. උද්දච්චයේ පාපයක් නෙමෙයි. උද්දච්චයේ ධර්මතාවය. උද්දච්චයේ ධර්මතාවය. එතකොට ඉතින් ඒක අපි සමහන් කරගන්න පුළුවන්. ඕක නීවරණයක් කරගන්නේ මොකටද? ඕක අකුසලයක් කරගන්නේ මොකටද? උද්දච්චයේ විදිහට දකින්න කියලා නේ මෙතන කියන්නේ බුදුහාමුදුරුවෝ. සන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං. මේ වෙලාවේ ඔබේ හිතේ උද්දච්චයක් කුක්කුච්චයක් තියෙනවා නම් සම්තිමේ අත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චන්ති පජානාති. ඒක දකින්න. මගේ හිතේ දැන් කිසියම් නොසන්සුන් භාවයක් මතුවීගෙන එනවා. ඇයි? අර මම උපකරණයක් විදුලියට සම්බන්ධ කරලා තියෙනවනේ. දැන් ඒක ගලවන්න සුදුසු වෙලාව එනවා. ගැලෙන්නේ නැතුනොත් එතනින් පස්සේ ඒකට මොකක් හරි හානියක් වෙනවා. හරි නැත්නම් ඒකේ අපි දාලා තියෙන දේ පිලිස්සලා මොනවා හරි වෙලා යනවා වෙන්න පුළුවන් නේ. ඉතින් ඒක හරි ස්වභාවික දෙයක් නේ. නේ? හරි ස්වභාවික දෙයක්. ඉතින් මොකද්ද අපි කරන්න ඕන? උද්දච්ච කුක්කුච්චේ ඕක නිකන් හිත වහගෙන ඕකෙන් නිකන් අවුල් කරගන්න ඕනේ නෑ. ඒක ධර්මතාවයක් විදිහටම දකිනවා. දැකලා ඒක සමහන් කරගන්නවා. ඊට අදාළ ක්‍රියාමාර්ගයේ යෙදෙනවා. ඉතින් උද්දච්ච කුක්කුච්චේ නීවරණයක් වෙන්නේ නැහැ. අකුසලයක් වෙන්නේ නැහැ. අපි ඔය යට කරගන්නේ. ආවරණ නීවරණ චේතසෝ උපක්ඛිලේසං පඤ්ඤාය දුබ්බලීකරණ. එතෙන්ට આવොත් තමයි අකුසලයක් වෙන්නේ. ඉතින් ඕනතරම් අපේ හිත නොසන්සුන් වේ විවිධ හේතු නිසා. සිහිනුවන උපද්දාගෙන ඉන්න කෙනාට හිත නොසන්සුන් වීගෙන එනකොට ටක් ගාලා තේරෙනවා. මේ නිසල ජලයට මල් පෙත්තක් වැටුණා වගේ සිසිල් සුළඟක් හමාගෙන යනකොට ඒකේ පොඩි රැල්ලක් ගහනවානේ. ඉතින් ඒ ජලය පිළිබඳ සිහිනුවණින් යුක්ත නම් තේරෙනවා මේ රැල්ල ගැහුවේ මේ හේතුව නිසා කියලා.
අපේ හිත නොසන්සුන් වෙන්න පුළුවන්. කවුරු හරි කියනෝ නෑ මගේ හිත නොසන්සුන් වෙන්නේ නෑ. මගේ හිත සංසුන්වමයි තියෙන්නේ කියලා. ඒක මහා පට්ටපල් බොරුවක්. බුදුහාමුදුරුවත් කවදාවත් එහෙම පිළිගන්නේ නැහැ. හිත නොසන්සුන් වෙනවාමයි. බුදුහාමුදුරු කියලා තියෙන්නේ නොසන්සුන් වෙන බව දැනගන්න. සන්තං වාජ්ජත්තං උද්දච්චං. මේක නොසන්සුන් වෙනවා. මේක හැටි එහෙමයි. ඒක දැනගන්න. එච්චරයි. ඒකට යට වෙන්න එපා. ඕක සංසුන් කරගන්න. නොසන්සුන් නම් නොසන්සුන් කියලා කියන්න. වැඩක් කර කර ඉන්නකොට හිත නොසන්සුන් වුණොත් නොසන්සුන් හිතෙන් ඒ වැඩේ කරන්න එපා. දැන් මම නොසන්සුන් හිතෙන් මේ ධර්ම සාකච්ඡාව කරගෙන ගියොත් මම අර වැඩේට විනාඩියක් ගන්න නැතුව මොකද වෙන්නේ? මම මේ කියන්න ඕන දේ නෙමෙයි ඊට පස්සේ කියන්නේ. වෙන මොනවා හරි ඇයි? මගේ හිත දැන් මෙතන ධර්ම සාකච්ඡාවේ නෙමෙයි තියෙන්නේ. මේ මාතෘකාවේ නෙමෙයි තියෙන්නේ. මොකද? අරකට යනවා හිත. ඉතින් ඔය අවුල අපි කරගන්න ඕනද? අපිට බැරිද මේක විනාඩියක් නතර කරලා ඊට අදාළ කාර්ය කරලා හිත සංසුන් කරගන්න බැරිද? කට්ටිය හිතන්නේ හිත සංසුන් කරනවා කියලා කියන්නේ නෑ ඒක කරන්නේ නෑ. ඕක හිත තද කරගෙන ඉන්න. ඒකනේ පුරුදු කරලා තිබ්බේ. ඒක නීවරණ යටපත් කරන්න පුරුදු කරලා තිබ්බේ. නීවරණ ප්‍රහාණය කරන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ තමයි මේ නීවරණේ ප්‍රහාණය කරන්න ඉගැන්වන්නේ. හිත කලබල වෙනවා නම් බලන්න මොකද මේ හිත කලබල වෙන්නේ? මේ හේතුව නිසා. ඉමස්මින් සති ඉදං හෝති. ඉතින් ගිහිල්ලා හේතුව අයින් කරන්න. හිත කලබල වෙන හේතුව අයින් කරන්න. අයින් කරපුවාම හිත කලබල වෙන එක නතර වෙනවා. උද්දච්චය අයින් වෙනවා ඉතින්. ඒක හේතුව අයින් කරන්නේ නැතුව ඒවා හේමම තියෙද්දී යටපත් කරගන්නවා, තද කරගන්නවා. ඉතින් මානසික පීඩනේ අපි අර කලින් සාකච්ඡාවේදී මම කිව්වේ ડિප්‍රෙෂන් කියලා જાතිය. ડિප්‍රෙෂන් කියන එකේ තියෙන්නේ ප්‍රෙස් කරනවාමයි කියන්නේ. ඒක මේ ඇත්තටම මේ ස්වභාවික ලෙඩක් නෙමෙයි. මිනිස්සුන්ගේ මෝඩකමට හැදෙන එකක් ડિප්‍රෙෂන් කියලා කියන්නේ. තනිකරම අවිද්‍යාව මෝඩකමට හැදෙන ලෙඩක්. ඒකට අපි කියන්නේ මෝඩ ලෙඩේ කියලා. අනිත් ඒවා ස්වභාවික ලෙඩ. ડિප්‍රෙෂන් කියන්නේ මෝඩයන්ගේ ලෙඩක්. ඇයි? කයට අවශ්‍ය වෙලාවට විවේකයේ දෙන්නේ නොදෙන්නේ මෝඩකම නිසානේ, අවිද්‍යාව නිසානේ. මනසට අවශ්‍ය විවේකයේ දෙන්නේ ඒ මොකෝ? අවිද්‍යාව මෝඩකම නිසා. ඉතින් හැදෙනවා. කොහොම මෝඩ ලෙඩ ගොඩක් තියෙනවා. ડિප්‍රෙෂන් විතරක් නෙවෙයි. කන ප්‍රමාණයට ගන්න බැරි වුණාම ඒක කාලා ගිජුකමට ගේ දෙයට ඉතින් ඒවා මෝඩ ලෙඩ නේ. බුදුරජාණන් වහන්සේ ඒ පැත්තේ නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෝ ඒ පැත්තේ නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෝ මේවා තේරුම් ගන්න. ඉතින් හිත උද්දච්චයටපත් වෙනවා. මොකද නැත්තේ? නොසන්සුන් වෙනවා. විවිධ හේතු නිසා. විවිධ අරමුණු වලට හිත යන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක සංසුන් කරගන්න. ඊට අදාළ හේතුව දැනගෙන සංසුන් කරගන්න. ඕක නිකන් නීවරණයක් බවට පත් කරගන්න ඕනේ ධර්මතාවය. උද්දච්ච කුක්කුච්ච කියන ධර්මතාවය නීවරණයක් කරගන්න ඕනේ. දැන් කුක්කුච්ච කියන්නේ කුක්කුච්චේට සමහර වෙලාවට පසුතැවිල්ල කියන වචනේ දීලා තියෙනවා. අපි හොඳයි ඒ අර්ථෙම ගමුකෝ. පසුතැවිල්ලක ඉන්න බැරිද? අනේ මං අර අහවල් වැඩේ මට කරන්න තිබුණා. මම කෙරුවේ නෑනේ. අහවලට අහවල් එක කියන්න තිබුණා මං කිව්වේ නෑනේ. කිව්වනම් හොම වෙන්නේ නෑනේ. කෙරුවනම් මෙහෙම වෙන්නේ නෑනේ. මට මේක නොකරන්න තිබුණා. මං කෙරුව නිසානේ මෙහෙම වුනේ. ඔහොම නැද්ද? එක්ක කළ දේ අල්ලගෙන තැවෙනවා, එක්ක නොකළ දේ අල්ලගෙන තැවෙනවා. ඔය තැවෙන්න ඕනද? ඉතින් මේ වෙලාවේ හේතුඵල ධර්මානුකූලව කෙරුවේ නැහැ. කිව්වේ නැහැ. ඒ ගමන ගියේ නැහැ. එතෙන්ට සහභාගී වුණේ නැහැ. හේතුඵල ධර්මානුකූලව.
මේ සහභාගී නොවීම නිසා මොකක් හරි උනේ නැහැ කියලා අපි හිතමු. නැත්නම් උනා කියලා හිතමු. ඒක අල්ලගෙනනේ පසුතැවෙන්නේ. අනේ මං ගියා නම් ඒක වෙන්නේ නැහැ. අනේ මං කිව්වා නම් ඒක වෙන්නේ නැහැ. මට ඒක කරන්න තිබුණා කෙරුවේ නැහැ. කොහොම නේද? හැබැයි ඕක ධර්මතාවයක්. මම ගියේ නැහැ. ගියා නම් ඒක වෙන්නේ නැහැ. අනිත් අයත් කතා කරලා කියනවා ඔය ආව නම් මේක වෙන්නේ නැහනේ. ඔය ආවේ නැහැ. ඉතින් ඇත්ත. ඒක ධර්මතාවයක්. මට යන්න තිබුණා මම ගියේ නැහැ. මම ගියා නම් ඒක වෙන්නේ නැහැ. මට කියන්න තිබුණා මම කිව්වා නම් ඒක වෙන්නේ නැහැ. ඇත්ත ඉතින්. ඒක ධර්මතාවයක් නේ. නැත්නම් අනිත් පැත්තට. ඔයා මේක නොකිව්වා නම් මේක වෙන්නේ නැහැ. එහෙමනේ කිය. ඇයි ඔයා මේක කිව්වේ? නොකිව්වා නම් මේක ඇත්ත තමයි. නොකිව්වා නම් වෙන්නේ නැහැ. දැන් කියලානේ. ඉතින් ඕක අල්ලගෙන දඟලන්න ඕනද? පසුතැවෙන්න ඕනද? පසුතැවිල්ල කියන එක ඕක දික් කරගන්න ඕනද? ඇත්ත තමයි. ඉතින් මම කිව්වා. ඒ වෙලාවේ මට හිතුණා කියන්න ඕන කියලා. ඉතින් මං කිව්වා. නම කිව්වම මෙහෙම වුණා. අපි හිතමු රණ්ඩුවක් වුණා හරි මොකක් හරි වුණා කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. කරන්න දෙයක් නැහැ. මේ වෙච්ච දෙයට මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඕක නීවරණයක් කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. නීවරණයක් කරගන්න එපා. නීවරණනේ බුදුහාමුදුරුවෝ අහන්නේ බලන්නේ නැතුව සිද්ධාර්ථ කුමාරයා මහාන කෙරුවා. රාහුල කුමාරයා මහාන කෙරුවා. සුද්ධෝදන හාමුදුරුවෝ මේ සුද්ධෝදන රජුරු බැන්නා. කාගෙන් අහලාද ළමයි මහාන කරන්නේ? ඔබ හන්දට මොකක්ද තියෙන අයිතිය මේ ගෙවල් වල ඉන්න ළමයි අරන් ගිහලා මහාන කරන්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ පිළිගත්තා. ඇත්ත තමයි. මව්පියන්ට අයිති දරුවෝ මේ දරුවන්ගේ කැමැත්ත පළ කරත් එහෙම කරන්න අයිතියක් නැහැ. පිළිගත්තා ඉතින්. ඉතින් ඕකට පසුතැවෙන්න ඕනද? අත්තරද්දක් වෙලා තියෙනවා. අපි ඕක වැරද්දක් නැහැ කියන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ අතින් ඒ වැරද්ද වෙලා තියෙනවා. අපි නම් ඕක කියන්නේ එහෙම නෑ බුදුහාමුදුරන්ට අයිති රාහුල කුමාරයා. එයා මහාන කරමු මොකද තාත්තා. අපි එහෙමනේ කියන්නේ නැහැ වැරද්ද වහන්න යනවනේ. නෑ මේක සමාජීය වශයෙන් හරි මොකක් හරි පැත්තකින් වැරද්දක් වුණානේ. වැරද්දක් වුණා. අතපසු වීමක් වුණා. කල යුත්තක් කෙරුවේ නෑ. මේක අහන්න දෙමුණා. සුද්ධෝදන රජුරන්ගේ මම මේ පුංචි කුමාරයා මහාන කරන්නද කියලා. එහුවේ නෑ. සුද්ධෝදන රජුරගේ ඒක වැරදි. ඒක වැරදි. ඔබ වහන්සේ මේවා ඔක්කොම දාලා ගිහිල්ලා තියෙන කී ඔබ වහන්සේට මේක අයිතියක් නැහැ නේ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට අයිතියක් නැහැ. මාලිගාවේ කරන දේවල් වලට අත දාන්න. රාහුල කුමාරයා කොහොමද? යසෝදරාව කොහොමද? ඇයි දාලා ගියපු එක්කනට ආයි ඒකට අත දාන්න කොහොමද අයිතියක් නැහැ? ඒක කිව්වා සුද්ධෝදන රජු. බුදුහාමුදුරු පිළිගත්තා. පිළිගත්ත විතරක් නෙවෙයි අනිත් භික්ෂුන් වහන්සේලාට කිව්වා අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. අපි ඊට පස්සේ මේ ගිහි ගෙවල් වල ඉන්න ළමයි ඇවිල්ලා කැමැත්ත ප්‍රකාශ කෙරුවත් ඒගොල්ලන්ගේ බාරකාරයන්ගෙන් ඒක අහමු. මෙන්න මේ දරුවා මහාන වෙන්න කැමති පැවිදි සමාජයට එන්න කැමති මේකට මොකද කියන්නේ? ඉතින් ඔය වගේ අපේ අතින් ඕනතරම් අතපසු වීම නොකල යුතු දේ කිරීම, කල යුතු දේ නොකිරීම, ඒ කළා කියලා චෝදනා කිරීම, ඔයා මේක කෙරුව නොකරන්නයි තිබුණේ. එහෙම නැත්නම් ඔයාට මේක කරන්න තිබුණා ඔයා කෙරුවේ නැහැ. කෙරුවා හෝ කෙරුවේ නැහැ කියලා බැනඬ ගැසීම්, චෝදනා කිරීම ආදී දේවල් වෙන්න පුළුවන්. ඒවා ධර්මතා. ඒව හරහා මොකද වෙන්නේ? පසුතැවිල්ල කියන එක පොඩ්ඩක් හිතේ මෝදු වෙනවා කාගෙද? මම මේක කරන්නේ නැතුව ඉන්නනේ තිබුණේ. මේක නොකිය ඉන්න තිබුණේ. මම මෙතෙන්ට නොගිහින් ඉන්න තිබුණේ. ඇයි?
අර යෑම නිසා, කීම නිසා, කෙරීම නිසා යම් කිසි නොවිය යුත්තක් වෙලා. නේ? එහෙම කියනවා. ඉතින් ඕක නීවරණයක් කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. කුක්කුච්චය නීවරණයක් කරගන්න ඕනේ. ඉතින් ඒක වුණා. එච්චරයි. අන්න ඒ වගේ. ඒ විදිහටයි මේ කියන්නේ. ඒ විදිහටයි මේ කාරණේ. මම හිතන්නේ මේක අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ කියලා. ඉතින් ওই විදිහට මේවා ධර්මතා. ධර්මතා කියන්නේ හේතුඵල ධර්මානුකූලව නැති වෙලා පැවතිලා නැති වෙලා යන්නේ. ඉතින් ඕවා ඇඟේ දාගෙන, ඕවා ඔළුවේ දාගෙන, ඕවා කර ගහගෙන, ඕවා අල්ලගෙන බදාගෙන ওই ධර්මතා තියෙන්නේ ධර්මතා හැටියට දැකලා ධර්මතා විදිහට පිළි අරගෙන ධර්මතා විදිහට භාවිතා කරන්න. නැතුව ඒව අල්ලගන්න, බදාගන්න, කෙලස් කරගන්න, අකුසල් කරගන්න, නීවරණ බවට පත් කරගන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ තමයි මේක පෙන්වන්නේ. අපේ ඉතින් අවිද්‍යාව නිසා අපි ඕනම ධර්මතාවයක් කෙලෙසයක් බවට පත් කරගන්න. ක්ලේශයක් කරගන්න. ඒක අල්ල ගන්නව, බදා ගන්නව, උපාදාන කරගන්නව. ඒකට නමක් දීලා, වටිනාකමක් දීලා, වෙන් කරලා, අයින් කරලා, කොටු කරලා, වැට බැඳලා අම්මේ කරගන්න දේවල්. එතන ඉඳලා ඉතින් අර රණ්ඩුව යන්නේ අර නමට, අර වටිනාකමට, අර වැටට, අර කොටුවට, අර වෙන් කිරීමට, සීමාවට, මායිමට කවුදුව දාන්නේ? කවුද දාන්නේ? අපිම දාන්නේ. අපිම දාලා අපිම ඒකට රණ්ඩු. ඒකයි ස්වභාවය. ඉතින් ඔය පෙන්වන්නේ ධම්මානුපස්සනාවේදී අපිට පෙන්වන්නේ මේවා ධර්මතා හැටියට දකින්න. ඉතින් අපි ඔය උද්දච්ච කුක්කුච්ච ගැන කතා කරා. ඊළඟ කාරණේටත් අපි අවධානය යොමු කරමු කෙටියෙන්. විචිකිච්ඡා. ඉතින් විචිකිච්ඡා පිළිබඳව ඉතින් සම්ප්‍රදායිකව විස්තර කරන්නේ බුද්දේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛාය කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්ත අපරන්තේ කංකති, ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති ආදී වශයෙන් තමයි විස්තර කරන්නේ. ඉතින් අභිධර්මයේ එහෙමයි විස්තර කරන්නේ. අභිධර්මයේ කියලා කියන්නේ ඔය සප්ත ප්‍රකරණේ පසුගාලීන ලියවිච්ච විවරණ ග්‍රන්ථ 7ක්. බුදුහාමුදුරුවෝ මුල් දේශනා කරපු දේශනා අභිධම්මික ආචාර්යවරු උත්සාහ කරලා තියෙනවා විවරණය කරන්න. ඒ කියන්නේ ප්‍රකරණය කියලා කියන්නේ ඔය හැම ග්‍රන්ථයක්ම හඳුන්වලා තියෙන්නේ ප්‍රකරණ ග්‍රන්ථ කියලා. ප්‍රකට කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක වැරද්දක් නෑ ඉතින්. ඒක නිසා තමයි සමහර වෙලාවට අපි අභිධර්ම ග්‍රන්ථවල සමහර ග්‍රන්ථවල තියෙන සමහර කරුණු යෝග්‍ය නම් අපි ගන්නවා. ඉතින් ඒකෙදි කොහොම තමයි කියලා තියෙන්නේ. විචිකිච්ඡා කියන ධර්මතාවය බුද්ධ ආදී අටතැනි සැකය කියලා. ඉතින් එතකොට නම් ඒක විචිකිච්ඡා කියන ධර්මතාවය හරි පටු කෙරුවා වෙනවා. ඒ විදිහට කිව්වොත් ඒක විග්‍රහ කරපු ඇත්තන්ට එහෙම දීලා නිකන් ඉදිමු. නමුත් විචිකිච්ඡති කියලා කියන්නේ මනසේ ඇති වෙන සැක ගතියක්. සැක සංකා ගතියක් ඇති වෙනවා. දැන් ඇහැට පේන එක පිළිබඳව දැන් විඥාණයට අවශ්‍ය කරනවා මේක හාර අවුස්සලා බලන්න. විඥානයේ තියෙන එහෙම ගතියක්. විඥාණයට ආහාර වගේක් ඕන වෙලා තියෙනෝනේ. මොකද්ද විඥානාහාර කියලා? ඔය පස්ස මනෝ සංචේතන විඥාන වශයෙන් ඔය ආහාර දක්වනවා. ඉතින් විඥානයේ ලක්ෂණය තමයි ඕනම ඉන්ද්‍රියාරම්මණය පහුරු ගන්නවා. පහුරු ගන්නවා කියලා කියන්නේ ඔන්න රූපයක් දැක්කොත් ඉතින් ඕක නිකම්ම බලලා අතාරින්නේ නැහැ විඥානේ. තව ඩිංගක් ඕක වටේ කරකැවෙනවා. මොකද මේ කරකැවෙන්නේ මේකේ තව මොකක් හරි බලා ගන්න එකක් ඇති. මොකක් හරි තව ඩිංගක් මේක බලන්න ඕන. තව පොඩ්ඩක් බලන්න ඕන. ඒකේ තව ටිකක් පහුරු ගන්න ගතිය. ශබ්දේ ඒකේ තව ඩිංගක් බලන්න ඕන ගතිය තියෙනවා. ඉතින් මෙහෙම යනකොට තමයි ඔය
විචිකිච්ඡා ගතිය එන්නේ. අර ඉන්ද්‍රියාරම්මනේ මේ පේන ටිකට අමතරව තව පොඩ්ඩක් ඇති බලන්න. කියලා හිතෙනවා. කාටද හිතෙන්නේ? විඥාණයට. ඒ විඥානයේ තියෙන අර මේ බඩගිනි ගතිය. මේක ওই මට්ටමින් බැලුව මදි. අනිත් පැත්තත් හරවලා බලන්න ඕන. යටි පැත්තක් බලන්න ඕන. උඩ පැත්ත බලන්න ඕන. ඇතුළ ගලවලා බලන්න ඕන. එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවා. දැන් පොතක් අතර දුන්නොත් පිට කවරේ බලලා නිකන් ඉන්නවද? පොත අතර දෙන එක්කෙනා අපිට කියන්නේ නැහනේ. නිකන් අපි හිතමු උදාහරණයක් ඇටියට මෙන්න මේක පොඩ්ඩක් අල්ලගන්නකො මේක කියලා අපේ අතට පොතක් දෙනවා. දැන් එයා කිව්වද ඔය පොත දිගෑරලා බලන්න ඕක කියවන්න කියලා? පොත අතට දුන්නාම අපි මොකද කරන්නේ? යාරක ඩිංගක් පෙරලලා බලනවා. ඒ මොකද්ද? විඥාණයට අවශ්‍ය කරලා තියෙනවා. විඥානේ නිතරම පහුරු ගන්න ගතියක් තියෙනවා. පොඩ්ඩක් බලන්න ඕන. මොකක් හරි අතර දුන්නොත් ඕක වැඩිපුර අත ගාලා හරවලා අනිත් පැත්ත බලලා ඇතුළ බලනවා. නේ? එහෙම බලනවා. රූපයකදී එහෙමයි. ශබ්දයකදී වුණා නිකන් ශබ්දයක් ඇහුනට විඥානේ එහෙම අතාරින්නේ නැහැ. මොකද්ද ඒ ශබ්දේ? කොහෙන්ද එන්නේ? තව අර මේකේ පහුරු ගන්න ගතියක් තියෙනවා. තව ටිකක් මේක බලන්න ඕන. මොකද්ද උනේ කියලා. ඊට පස්සේ ගන්ධයක් ආවොත් නාසයට විඥානේ නිකන් අතාරින්නේ නැහැ. මොකද්ද ඒ සුවඳ? මොකද්ද ඒ ගන්ධේ? කොහෙන්ද එන්නේ? මොකේද ඒක තියෙන්නේ? කොහෙන්ද ගන්න පුළුවන්? ඔහොම ගතියක් නැද්ද බලන්න විඥානේ. මේක තමා තුලින් දකින්න ඕන. රසයක් දැනුණොත් මොකක්ද ඒ රසය? මොකේද ඒ රසය තියෙන්නේ? කොහොමද ඒක හදන්නේ? එහෙම විඥානේ පහුරු ගන්න ගතියක් නැද්ද? කටින් නොකියුවට ඕක මනස ටිකක් ඒ පැත්තට වැඩ කරන්නේ නැද්ද? ස්පර්ශයක් දැනුණොත් හරි හොඳයිනේ. මේ මෙහිම මේක හදන්නේ කොහොමද? මේ පුටුව මේ විදිහට හදන්නේ කොහොමද? මෙච්චර මේ මුදු විදිහට මේක හදන්නේ කොහොමද? එහෙම නැත්නම් ඇයි මේක මෙහෙම රළු වෙන්නේ, ගොරෝසු වෙන්නේ ඇයි? ආන්න ඔය ගතියට තමයි විචිකිච්ඡා ගතිය කියලා කියන්නේ. විචිකිච්ඡා ගතිය. පහුරු ගන්න ගතියක් තියෙන මනසේ. ඕක ධර්මතාවයක්. ඕනම එකක් අල්ලගෙන පහුරු ගන්න. තව ඩිංගක් හොයලා බලන්න උමනාව ඇති වෙනවා. තව ඩිංගක් පහුරු ගාලා බලන්න උමනාවක් මනසේ ඇති වෙනවා. ඒකට කියන්නේ ඔය විඥානාහාර විඥාණයට එහෙම එකක් ඕන. ඉතින් ඔබ ස්වභාවයක්. මම පොත ඔයාට බලන්න කිව්වේ නෑනේ අල්ලගන්න විතරයි නේ කිව්වේ. මොකටද ඔයා පොත බැලුවේ? කියලා ඉතින් අපි රණ්ඩු වෙනවා. එහෙමනේ. මේ ඊපෙරේද ලොකු අර්බුදයක් ඇති වුණා. අර්බුදයක් වගේ දෙයක් මට අපේ මේ යෝගී කෙනෙක් කිව්වා. ඉතින් එක්කෙනෙක්ගේ ටෙලිෆෝන් එක අනිත් එක්කෙනාගේ අතට දීලා මොකක් හරි හේතුවකින්. ඉතින් මෙයා ටෙලිෆෝන් එකේ බැලුවා. මේ මොනවාද මේක ඇතුලේ තියෙන්නේ ඒව මේවා කියලා. ඉතින් කොමාරේ දැන් මේ ගෑනු ළමයාට පිරිමි ළමයාගේ ෆෝන් එක දුන්නාම ඉතින් ගෑනු ළමයා මේක බැලුවා. මේ දෙන්න විවාහ වෙලා නැහැ. විවාහ වෙන්න ඉන්න අය. ඉතින් ආරය බැලුවා. ඒක අපි කියන්නේ ගත්ත ගමන්ම කියන්නේ මොකටද බැලුවේ? මගේ ෆෝන් එකේ තියෙනේවා. අපි නොබැලිය යුතුයි අනිත් එක්කෙනාගේ ෆෝන් එක නොබැලිය යුතුයි. ඒ වගේ මහා ගොඩක් දේවල් අපි දාගෙන ඉන්නේ. නැහැ කුක්කුච්ච ගතිය මනසේ තියෙන ඕන දෙයක් අතර ගත්තොත් මේක ඇඟිලි ගහලා බලනවා මනස විඥානය. මේ විඥානයේ හැටි. ඉතින් අරම බලනකොට අර පිරිමි ළමයාගේ මේ ෆෝන් එකේ වෙන ගෑනු ළමයාගේ පින්තූරයක් තිබිලා ඉතින් ඔන්න ඉතින්. ඔන්න ඉතින් එතන ඉඳලා අර්බුදේ. එතන ඉඳලා ප්‍රශ්නේ. එයි. ඉතින් පටන් ගන්න. එයි. අර්බුදයන්.
මෙතන අපි ධර්මතාවය මොකද්ද? විචිකිච්ඡා ගතිය. ඕනම එකක් ඇහැ ගැහුනොත් ඕක ඇහැ ගැහුන මට්ටමින් නතර වෙන්නේ. පහුරු ගාලා බලන්න. කනට ඇහුනොත් එතනින් නතර වෙන්නේ. නාසයට දැනුනොත් නතර වෙන්නේ. දිවට දැනුනොත් නතර වෙන්නේ. කයට පහසක් හැටියට දැනුනොත් තව ටිකක් මේකේ පහුරු ගාලා බලන්න. ඒ ගතිය විචිකිච්ඡා ගතිය කියලා මේක සම්පූර්ණ ධර්මතාවයක්. හැබැයි මේක අකුසලයක් කරගන්න එපා කියලා කියනවා. නීවරණයක් කරගන්න එපා කියලා කියනවා. අපි දැනගෙන ඉන්න ඕන අපේ මනසේ තියෙනවා මේ පහුරු ගන්න ගතිය. ඒක ධර්මතාවයක් මිසක් මේක අකුසලයක් නෙවෙයි. අනිත් එක්කෙනත් දැනගන්න ඕන අපේ මනස් වල මේ පහුරු ගන්න ගතිය තියෙනවා කියලා. ඔයා මොකටද මං පොත අතට දුන්නේ බලන්න නෙවෙයිනේ. අල්ලගන්නනේ මොකටද ඒක දිගෑරියේ? මොකටද ඒක බැලුවේ? කියලා රණ්ඩුවට යන්න ඕනේ නැහැ. මොකටද මගේ ෆෝන් එකේ බැලුවේ? ඔයාට මං කෝල් එක ගන්න විතරයිනේ ෆෝන් එක දුන්නේ. ඇයි මොකටද ඒක බැලුවේ? ඉතින් රණ්ඩුව බලන්න අපිට ධර්මතා කියන ඒවා තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. නේ? සමහරවගෙන බලන විචිකිච්ඡා ගතිය ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න බෑ. සමහරට නිකන් අපි තව එක්කෙනෙක් දිහා බලනවානේ. අපි හිතමු දැන් පුද්ගලයෙක් දිහා බලන කාරණේ. එක සැරයක් බලලා නැහැ ආයි බලමු. දෙවෙනි සැරේ බලලා නැහැ විඥාණයට ඕන අර රූපේ ආයි සැරයක් බලන්න. නැවත බලන්න ඕන. ඒ විඥානයේ විචිකිච්ඡන ගතිය අර. ඒක අර මනුස්සයගෙන මොකද තමයි මන් දිහා බලන්නේ? මන් දැක්ක දැන් කීප සැරයක් බලනවා? ඉතින් බලන්නකො එතන ඉඳලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඕක ලෝක සම්මතේට හැටියට ගිහිල්ලා නම් ආචාර ධර්ම පැත්තෙන් හරි මොන හරි ගිහිල්ලා කියයි. එහෙම බලන්න හොඳ නැහැ. මොකටද එහෙම බලන්නේ එක එක්කෙනා දිහා? කීක දේවල් කියයි. නමුත් බුදුහාමුදුර අපිට ගැඹුරින් පෙන්නන මේක ධර්මතාවයක් මනසේ. විචිකිච්ඡන ගතිය. විචිකිච්ඡා ගතිය. මනස පහුරු ගාලා බලන. ඉතින් ඔක ධර්මතාවයක් හැටියට දැක්ක කෙනාට ධර්මතාවයක් හැටියටම තේරුම් අරගෙන ධර්මතාවයක් හැටියටම පිළි අරගෙන ඕක නිකන් ගැටලුවක් බවට පත් කරගන්න නැතුව ඉන්න පුළුවන්. අර බැලුවෙක් කෙනාටත් කියන්න පුළුවන් නෑ මං නිකන් බැලුවා මේ පොත. එතකොට පොත අතට දුන්න එක්කෙනක් දන්නෝ ඕ හැම මිනිස්යාගේම හිතේ විචිකිච්ඡා ගතිය තියෙනවා. ධර්මතාවය. පොත බලන්න පුළුවන්. මේ දැක්ක එකෙන් අරුබුදයක් ඇති කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. අරයත් තේරුම් ගන්නවා. ඉතින් මම බැලුවෙත් මගේ හිතේ විචිකිච්ඡාව නිසා පොත අතට දුන්න එක්කෙනත් කියනවා ඉතින් ඔහොම තමයි ඉතින් කොයි දේ වුණත් අතට ගත්තම ඒක පෙරලලා බලන්න හිතෙනවනේ. අපි හිතන්නේ ඒක මහා වැරද්දක්. මහා අකුසලයක්. නොකල යුතු වැඩක් කෙරුවා. මහා අපරාධයක් කෙරුවා. නඩු දාන්න පුළුවන්. ඉතින් නඩු දානවනේ අපි ඕවට. මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහුවා. තීන් රණ්ඩුව යනවා. තීන් මරා ගන්න. බලන්න පින්නත් නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධහම තේරෙනවා නම් මේ ධර්මතා කියන ඒවා තේරෙනවා නම් ඔතන සිහිනුවන තියෙනවා නම් ඔතන වීරිය තියෙනවා නම් ඔක හසුරවන්න පුළුවන් නම් කොච්චර වෙනස්ද නේ තත්ත්වය. ඉතින් හොඳයි මම ඔය කතා කරේ මේ ධම්මානුපස්සනාව යන්නේ අපි ටිකක් ඕවා කොහොම කතා කරාට වැරද්දක් නැහැ. ඔච්චර ටිකක් දිගට. ඉතින් අද මම අවධානයට ගත්තේ මේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වගේ ස්වභාවයන්. ඉතින් ඔය නීවරණ ධර්ම කොහොමයි? අපි එතකොට ඔය නීවරණ ධර්ම ඉතින් ඔය විචිකිච්ඡාව කියන එකේ තව චුට්ටක් කියන්න වෙනවා. ඉතින් සම්ප්‍රදායික විචිකිච්ඡා කියන එක විස්තර කරන්නේ මේ නිවන් මාගේදී නිවනට ඇති වෙන නිවන් සාක්ෂාත් කිරීමෙහිලා යෝගියෙකුට ඇති වෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ ශික්ෂාව පිළිබඳ පුබ්බන්තේ අපරන්තේ පිළිබඳ පුබ්බන්ත අපරන්තේ පිළිබඳ ඉදප්පච්චේතාව පිළිබඳ ඇති වෙන සැක සංකාකය. ඒව නිවන් මාර්ගයේ යනකොට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇති උනායි කියලා ඒක ස්වභාවිකයි. ඉතින් ඊට අදාළ සැකය දුරු කරගන්න. නීවරණේ නිකන් නීවරණේ
ඒ කියන්නේ ඒ උද්දච්ච කුක්කුච්ච ගතිය නැත්නම් විචිකිච්ඡා ගතිය විචිකිච්ඡාව නීවරණයක් කරගන්න ඕනේ නැහැ. විචිකිච්ඡාව ස්වභාවිකයි. කාට හරි හිතෙන්න පුළුවන් මේ බුදුහාමුදුරු කියලා කෙනෙක් හිටියද නැද්ද? ඉතින් ඔහොම හිතන එක වැරද්දද? වැරද්දක් නෑ මනසේ හැටි. ඉතින් හිටියද නැද්ද කියන එක නිකන් නීවරණයක් කරගන්න ඕනේ නැහැ. මේක හිටියද නැද්ද කියන එක කරුණු සාකච්ඡා කරලා තේරුම් අරගන්න අවබෝධ කරගන්න. හිටියානම් හිටියා නැත්තම් නෑ. ඉතින් ඔය දෙකින් එකක් වෙන්න පුළුවන්. හිටියත් මොකෝ අපිට නැති වුණත් මොකෝ. අපිට වැදගත් වෙන්නේ බුදුහාඳුරන්ගේ ධර්මයේනේ. සමහරව අර කල්ලාගෙන රණ්ඩු කරගන්න. බුදුහාඳුර හිටියද නැද්ද? ඉතින් හිටියයි කියන එක අල්ලගත්ත අය එතන රණ්ඩුව. නැහැ කියන එක අල්ලගත්ත අය එතන රණ්ඩුව. බුදුහාඳුර කියලා කෙනෙක් අපිට හිටියම් මොකෝ කිස්තුපූර්ව හයනේ සියවසේ. නැතත් මොකෝ. අපිට වැදගත් වෙන්නේ ධර්මයේ. ඉතින් එහෙම කෙනෙක්ගේ හිතේ එහෙම විචිකිච්ඡාවක් ඇති වෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක්. හැබැයි ඒක නීවරණයක් කරගන්න ඕනේ නෑනේ. එහෙමනේ. ඉතින් අපි ඕක නීවරණයක් කරගන්න. මොකද නැත්තේ හිටිය. ඔයා කොහොමද එහෙම කියන්නේ? අර මනුස්සයාගේ හිතේ එහෙම සැකයක් ඇති වෙන එක නැත්තම් විචිකිච්ඡාවක් ඇති වෙන එක ධර්මතාවක් හැටියට පිළිගන්න කැමතියි. සමහරට එයත් ඒක ධර්මතාවක් හැටියට දකින්නේ නැහැ. එයත් ওই විචිකිච්ඡාවේ දිගටම ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඕවා දුරු කරගන්න එක එච්චර දෙයක් නෙවෙයි. ඕවා ධර්මතාව හැටියට දැකලා අයින් කරගන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ ටිකේ මේ සාකච්ඡා කළේ ධම්මානුපස්සනාවට ආවා. මේ නාම ධර්ම මේ රූප ධර්ම ධර්මතාව හැටියට දකිනවා. ධර්මතාව හැටියටම පිළිගන්නවා. ධර්මතාව හැටියටම භාවිතා කරනවා. අනිශ්චිතෝච විහෙරති කිව්වේ මේවට නිශ්චිත වෙන්නේ නැහැ. කාමච්ඡන්දයක් ආවට ඒකට හේතු වෙන්නේ නැහැ. හේතු වුණොත් තමයි නීවරණයක් වෙන්නේ, අකුසලයක් වෙන්නේ. ආවා වගේම යන්න හරිනවා. ඉතින් ඒක ස්වභාවිකයි ධර්මතාවයක් නේ. ව්‍යාපාදේ ආවා ගියා. නිශ්චිත වෙන්නේ. අනිශ්චිතෝච විහෙරති කිව්වේ ඒක. තීන මිද්දයක් ආවොත් ඕකට නිශ්චිත වෙන්නේ නැහැ. අනිශ්චිතයි. ආවා වගේම යන්න හරිනවා ඉතින්. උද්දච්චයක් ආවොත් හිතේ විසිරීමක් ආව වගේම යන්න හරිනවා අපි ඒක. ඒ කියන්නේ අපේ විසිරීම අයින් කරගන්න ඕක නීවරණයක් කරගන්න අවශ්‍ය නැහැ. කුක්කුච්චයක් ආවොත් අර පසුතැවිල්ලක් කියලානේ අපි ඒකට අර්ථය ගත්තේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඕකෙන් නීවරණයක් කරගන්න ඕන. ඕකෙන් දුක් විඳින්න ඕනේ නැහැ. ඕකෙන් වද විඳින්න ඕනේ නැහැ. මේක අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් හැබැයි පසුතැවිල්ලක් එනවා ඉතින්. අර මට අරක කරන්න බැරුව නානේ. අරක කෙරුවේ නෑනේ. නැත්තම් මං අරක කෙරුවානේ කියලා. ඒ විචිකිච්ඡ අර මනසේ අර පහුරු ගන්න ගතිය. මේ පැත්ත විතරක් බලන්නේ නැතුව අනිත් පැත්තත් පෙරලා බලන ගතිය. පොත අතට දුන්නම පිට කවරෙන් විතරක් බලන්නේ නැතුව ඇතුළත් පෙරලා බලන ගතිය. ෆෝන් එක අතට දුන්නම කෝල් එක අරගන්න විතරක් නැතුව ඒකේ මොනවද ඇතුලේ තියෙන්නේ, මෙයා ගත්ත කෝල් මොනවද, කාටද කතා කරුවේ. ඒ බලන ගතිය. ඉතින් අපි ඕක කියපු ගමන් කියන්නේ අප්පා මහා වරදක් කරුවා, මහා අපරාධයක් කරුවා, මහා දුරාචාරයක්, දුෂ්චරිතයක් කියලා ඉතින් පටන් ගන්න. තේරුම් ගන්න එපා මේක ධර්මතාවයක් කියලා මේ විචිකිච්ඡා ගතිය. තේරුම් ගත්තනම් ඉවරයි. චරයි. එතනින් එහාට අනිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා. අනිශ්චිතෝච විහෙරති කියලා කියන්නේ සිද්ධ වෙන ඕනම දෙයකට ඒ ඕනම දෙයක් දැඩිව ගන්නෑ. කිසිම පාර්ශවයක්. එතකොට ඉතින් ඒක හරිය ලිහිල්ව ඉස්සරහට යනවා. හොඳයි. මම හිතනවා මගේ සාකච්ඡාව ටිකක් දිගට ගියාවද්ද වැඩි වුණාද කියලා. කොහොම නමුත් මේවා සාකච්ඡා කිරීම අවශ්‍යයි. ඒක නිසා අපි මේ සාකච්ඡා කරන්නේ මේ හොඳට මේ පැහැදිලි වෙන්න ඕන. එතකොට පැහැදිලි වුණ කෙනාට තමයි තමා තුළින් දකින්න පුළුවන්. දැන් ඔය තමා තුළින් දකින්න ඕනනේ. මම ওই සරල ජීවිත උදාහරණ ගන්නෙ මේකයි. ඕවා නිකන් පොත්වල තියෙන මහා මේ කිත්තුපූර්ව 6 වෙනි සියවසේ උදාහරණ කතා කරලා වැඩක් නෑ පින්නා. අපිට මේ ජීවිත ප්‍රශ්න තියෙන්නේ දැන්නේ, දුක තියෙන්නේ දැන්නේ. ඒක නිසා අපිට වැදගත් වෙන්නේ අපේ දුක.
එහෙම නැතුව පටාචාරාගේ දුකවත් අඟුලිමාලගේ දුකවත් වෙන කාගේ හරි ඉස්සර හිටි කාගේ හරි දුකවත් නෙවෙයි අපිට අදාළ වෙන්නේ තමන්ගේ ජීවිතේ. භාවනාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ දිහා දකින්න එක. තමන්ගේ ප්‍රශ්න දකින්න එක. තමන්ගේ ගැටලුව දකින්න එක. ඒක දහමට අනුව දකින්න එක. දහමට අනුව දැකලා දහමට අනුව ඒකට උත්තර හපයගන්නේ. මේ දැන් තියෙන එකට මගේ ජීවිතේ තියෙන එක. එහෙමනේ. ඒකයි භාවනාව කියන්නේ. ඉතින් ඒකට උපකාරයක් හැටියට මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ හොඳයි. මගේ සාකච්ඡාව මම ඔතනින් නතර කරන්න. වෙනදා වගේ මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අපේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අනිකුත් ඇත්තන්ට අපි මේ කතා බහ කරගෙන යන මේ ධර්මතා පිළිබඳ සාකච්ඡාවේ මොනවා හරි ඉදිරිපත් කරන්න දෙයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් අපි කතා කරමු. හොඳයි. ඒ සඳහා අවස්ථාව. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ දත්තා විදියට මේ අපේ හැම ඉරුම් ගත්තම අපිට ඒවා මානසිකාරය කරනකොට අපේ සිත සංසුන් වෙනවානේ. ඒ සංසුන් වීමම එකටම පවත්වාගෙන යාම අපේ මට හිතෙන එකට අපි භාවනාව කියලා හිතන්නේ ඒ තුලම අපිට මනසේ ඇතිවෙන සංසුන් බව තුලම පවත්වාගෙන යාම තුලම ජීවිතයට අවබෝධය ලබාගෙන අපිට මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලැබෙනුද ස්වාමීන් වහන්සේ? ඔව් මේ සංසුන් භාවය අපි කියන්නේ මේ ධර්මතා අවබෝධ කර ගැනීම තුළ ධර්මතා හැටියට පිළිගත්තම ධර්මතා හැටියටම කටයුතු කරනකොට අපි සංසුන්. එතකොට අර ඇවිස්සෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ, නොසන්සුන් වෙන්නේ නැහැ, රණ්ඩු කරගන්න දෙයක් නැහැ. අපිට ඒක අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි උතන තව එකක් තමයි මේ සංසුන් බව කියන එකත් අපි ගන්න ඕන ධර්මතාවයක් හැටියට. හැබැයි ඒක ගැන නිත්‍ය සංඥාවක් හදාගන්න හොඳ නැහැ. අර අපි ඇති කරගත්ත සමාහිත ස්වභාවයේ සංසුන් ගතිය, තැම්පත් ගතිය ඒක ස්ථිරයි, ඒක සදාකාලිකයි, ඒක වෙනස් වෙන්නේ නැහැ, ඒක වෙනස් නොවිය යුතුයි. එවැනි අදහසකට එන්න හොඳ නැහැ. ඒක අර සංසුන් ගැඹුරු නිශ්චල ජලාශයක් පොඩි මල් පෙත්තක් හරි වැටිලා එහෙම නැත්නම් පොඩි මේ සුලන් රැල්ලක් වැදිලා ඒකේ මතු පිට පොඩි රැල්ලක් හැදෙන්න පුළුවන් නේ ස්වභාවිකව හේතුඵල ධර්මානුකූලව. එතකොට ඒ වගේ මේ ජීවිතය අපි ඇති කරගන්න දහමට අනුව ඇති කරගන්න මේ අවබෝධය, මේ සංසුන් බව, මේ තැම්පත්කම මේක චුට්ටක් චංචල වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැහැයි කියලා ගත්තොත් එහෙම ඔන්න අපි අර නිත්‍ය සංඥාවට වැටිලා ආත්ම සංඥාවට වැටිලා අර අපහො නිකන් සියුම් විදියට ඒ පැත්තට යනවා. එහෙම යන්න හොඳ නැහැ. අපි අර සංසුන් බව, නිශ්චල බවම පවත්වගෙන යනවා. ඒක තමයි වැදගත්. ඒක තමයි අවශ්‍ය. ඒක තමයි ප්‍රමුඛ. ඒක තමයි අපි කරන දේ. මේ ධර්මානුකූල අවබෝධය ගන්නෙ මේකට. හැබැයි අර පොඩ්ඩක් ඔබතුමී අර කාරණේ සැලකිල්ලට ගන්නවා. ඔව් මොකක්ද අහන්නගේ? දැන් සමහරවිට ඒක තමයි. ඒතොඩි සංසුන් භාවය වෙනස් වෙන්න පුළුවන් එක එක හේතු මතනේ. ඔව්. අපි ජීවත් වෙන පරිසරය, අනිත් එක්කෙනාගේ ප්‍රතිචාරනේ. අපේ නැත්තම් අපේ ශාරීරික මේ ලෙඩ රෝග තත්ත්වයන්, අපේ වයසට යෑම, දුබල වීම, ඇස කන්නාසේ වෛද්‍ය වෙනස් වීම, ලෝක තත්ත්වයන්, කාලගුණ දේශගුණ තත්ත්වයන්, ලෙඩ රෝග පැතිරී යෑම, ඔය වගේ දේවල් නිසා පොඩ්ඩක් පොඩි චංචල භාවයන් පෙන්වන්න පුළුවන්. අර අපි කිව්වේ අර උද්දච්ච ගතිය කියලා පොඩි වෙනසක් වෙනවා. හැබැයි ඒක අපි දකින්න. හැබැයි ඒක දැන් අර මහා කැළඹීම් නෙමෙයි දැන්. අර අපි අසුතව පුදුජන කාලේ නම් ඉතින් අර මම අර උදාහරණයක් නිතරම ගන්නේ අර මේ තල් ගහ යට හිටියව වගේනේ. දැන් අපි එහෙම නැහැ. දැනුත් තල් ගස් තියෙනවා, තල් ගෙඩි වැටෙනවා, මේ බෙලි ගස් තියෙනවා, ඒ තල් අතු වලට ගෙඩි වැටෙනවා. හැබැයි දැන් අපි සිංහයෝ වගේ. ඒ කාලේ අපි හාවෝ වගේ. ඇයි? අර චූටි දෙයින් විශාල කැළඹීමක්. ඒක දන්නෙත් නෑ. ඇයි මොකද මේක උනේ කොහොමද උනේ කියලා.
හැබැයි දැන් අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැඹුරට ගිහිල්ලා අවබෝධ කරගත්තම දැන් අපි සිංහයෝ වගේ. දැනුත් ඉතින් සිංහයෝ හිටියයි කියලා මේ කැලේ මේ බෙලිගස් නැත්තේත් නෑ. බෙලිගස් යට තල් ගෙඩි තිබුණොත් තල් ගහක් තිබුණොත් ඒක උඩට බෙලි ගෙඩිත් වැටෙනවා. ඒ සද්දෙත් එහෙමම ඇහෙනවා. සිංහයෝ හිටියා. හැබැයි සිංහයන්ගේ ස්වභාවය මේක තේරුම් අරන් ඉන්නේ. අර සිද්ධියෙන් සිංහයා කලබල වෙන්නේ නෑ. මෙතන සිංහයා කියලා කිව්වේ ආර්ය ශ්‍රාවකයා. එයා දැන් ඒක ධර්මතාවයක් විදිහට තේරුම් අරන් තියෙනවා. ඒක නිසා අර චූටි ඕනම් ඊටාම ශේෂ මාත්‍ර වශයෙන් පොඩි උද්දච්චයක් වෙයි. පොඩි කලබල වීමක් අසමහිත ගතිය. ඒ වුණාට ඒක තුවටන් චිත්තං සමාධියති. තුවටන් චිත්තං සමාධියති කියන්නේ වහාම හිත සංසුන් වෙනවා. ඇයි? ලොකු අවබෝධයක් තියෙනවා. ධර්මතාව අවබෝධයක් තියෙන නිසා අන්න හරි. ස්වාමීන් වහන්සේ ගොඩාක් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් වෙනත් අපිට සාකච්ඡා කළ යුතු දේ නැත්නම් අපි දහම් හමුව නිමා කරමු. නමුත් අපිට වෙනත් ගැටලු තියෙනවා නම් දුරකථන මාධ්‍යයෙන් හෝ ස්කයිප් මාධ්‍යයෙන් අපිට වෙනත් වෙලාවල් යොදාගෙන කතා කරත හැකියි. ඉතින් අද අපි අද සාකච්ඡාවෙන් නීවරණ කොටස අපි අවසන් කරනවා. ඊට පස්සේ තියෙන කන්ද පබ්බේ කියන කොටස මේ සතිපට්ඨාන දේශනාවේ. ඉතින් ඉතින්ට ගියත් අපි ධම්මානුපස්සනාවෙම තමයි යන්නේ. ධර්මතා හැටියටමයි ඒක දකින්නේ. ඉතින් අද වෙනකොට අපි මේ නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා බුදුහාමුදුරුවෝ මතු කරලා පෙන්නපු අපේ මානසික තත්වයන් පහක් ඕනනම් 6ක් විදියට ඕනනම් 7ක් විදියටත් ඔවා විග්‍රහ කරලා තියෙනවා. තීනයි මිද්දයි දෙකක් විදියටයි, උද්ධච්චයි කුක්කුච්චයි දෙකක් විදියටයි එහෙමත් විස්තර කරපු අවස්ථා තියෙනවා. ඒකට කමක් නැහැ. ඉතින් මේ ඔය මානසික තත්වයන් මනසේ ඇති වෙන ස්වභාවික දේවල් මේවා ධර්මතා. ඉතින් ඒවා අපි ධර්මතා විදියටම දකිනවා. කාමච්ඡන්දයක් ආපුවාම ඉතින් අර කැමැත්තනේ. ඒක ධර්මතාවයක්. හැබැයි ඒකට යට වෙන්නේ නැහැ. ඒකට ගැති වෙන්නේ නැහැ, බැල වෙන්නේ නැහැ, දාස වෙන්නේ නැහැ. එතකොටනේ අකුසලයක් වෙන්නේ. ඉතින් අපි ඒක හසුරවන්න පුළුවන් අපිට. ඒකයි ස්වභාවය. ව්‍යාපාදයක් එන්න පුළුවන්, පොඩි නුරුස්නාකමක් අකමැත්තක් එන්න පුළුවන්. හැබැයි අපි ඒකට ගැති වෙන්නේ නැහැ, දාස වෙන්නේ නැහැ, බැල වෙන්නේ නැහැ, ඒකට යට වෙන්නේ නැහැ. ආවරණය වෙන්නේ නැහැ, නීවරණය වෙන්නේ නැහැ. එහෙමයි. තීන මිද්දයක් ඒක හරිම ස්වභාවිකයි කියලා අපි කිව්වා. කයට මනසට විවේකයක් අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒක ප්‍රමාණයට දෙනවා. ඒකට යට වෙන්නේ නැහැ නිකන්. නිදිමත ආවයි කියලා අවශ්‍ය ප්‍රමාණයට නිදාගත්තට මේ නිදි කුඹරයක් වෙන්නේ නැහැ. ජීවිතේම නිදා ගන්න මිනිසෙක් වෙන්නේ නැහැ. දවල්ටයි රැයටයි ඉවරයක් නැතු. එතකොටනේ ඒක මේ නීවරණයක් වෙන්නේ. අකුසලයක් වෙන්නේ. එහෙමනේ. මේ උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ හිත පොඩ්ඩක් සමහර දේවල් වලින් නොසන්සුන් වෙන්න පුළුවන්. ඉතින් ස්වභාවිකයි. ඉතින් නොසන්සුන් වුණ බව දැනගන්න. සතියේ හැටි එහෙමනේ. සන්තං අජ්ජත්තං උද්දච්චං. මම පොඩ්ඩක් නොසන්සුන් වුණා. ඒක නිසා මම පොඩ්ඩක් හිත සංසුන් කරගන්නවා. එහෙමනේ. ඒක නොසන්සුන්කම නිකන් අකුසලයක් කරගෙන ඒකෙන් අනවශ්‍ය දෙයක් කරගන්න ඕනේ නැහැ. ඔය සමහර රියදුරු ඇක්සිඩන්ට් කරගන්න. උද්දච්චය නිසා හිත නොසන්සුන් වෙනවා. සමහරව ඇක්සිඩන්ට් කරගන්නේ තීන මිද්දේ නිසා. නිදිමතේම එළවන. නෑ කොහොම හරි යන්න ඕනේ. නිදිමත උනාට කමන්නේ. පොඩ්ඩක් වාහනේ පැත්තකින් අයින් කරලා ස්ටීරියන් වීල් එකේ ඔළුව තියාගෙන ඇයි විනාඩි 5ක් බුදියන්න බෑ. ඉතින් එහෙම කරා නම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. ඒකයි. ඉතින් අන්නේ විදියට ඒවා මේ නිකන් කෙලස් කරගන්න, නිකන් අනවශ්‍ය ගැටලු බවට පත් කරගන්න ඕනේ. ඒවා ධර්මතා. ඊළඟ විචිකිච්ඡාවක් ආපුවම මොකක් හරි එකක් ගැන සැකයක් ආපුවම ඉතින් මෙතෙන්ද විශේෂයෙන් ඉතින් ඔය ධර්ම මාර්ගය නැත්තු නිසා අපි ධර්මයේ පැත්තේ තියෙන සැක සංකාවලට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. අනිත් ඒවා ඉතින් ලෝකේ තියෙන තරම් දේවල් ගැන හොයලා බලලා ඒවයි
අහුමුළු ඔක්කොම අදින්න ඕනේ නැහැ. නමුත් මේ විචිකිච්ඡාව ධර්මතාවයක් හැටියට තේරුම් ගැනීම මෙතන වැදගත්. අපි ඉතින් සැක සංකා මොන හරි මේ ධර්මයේ පැත්තෙන් ආර්ය ප්‍රතිපදාව පැත්තෙන් තියෙන සැක සංකා නම් අපි අනිවාර්යෙන් දුරු කරගන්න ඕන. අනිත් ඒ ඉතින් ලෞකික පැත්තේ තියෙන දේවල් පහුරු ගාලා බලන්නෙත් අවශ්‍ය නැහැනේ ඉතින් අපිට. අරක කොහොමද මේක කොහොමද කියලා දැනගන්න අවශ්‍ය නැහැනේ. අපි ඉතින් ඒවා දන්න අයගෙන් ඕනනම් අහගන්නවා. අපි ඔක්කොම හදාරන්න යන්නේ නැහැනේ. දැන් අපි උදාහරණයක් ඇටියට ලෙඩ රෝග අවල් ලෙඩ හැදෙන්නේ කොහොමද මේක හැදෙන්නේ කොහොමද මේක හැදෙන්නේ කොහොමද කියලා අපි සම්පූර්ණ ලෙඩ රෝග ගැන ඉගෙන ගන්න යන්නේ නැහැනේ. අපි ඒක දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා වෙද මහත්තයා ළඟට ගිහිල්ලා අපි කියනවා මේ මට මෙහෙම ලෙඩක් වගේ තියෙනවා පොඩ්ඩක් බලන්න. ඉතින් අපි ඕක හේතු හොයන්නේ නැහැ. හේතු හොයන එක යාට දීලා නිකන්. ඕක ඔය ලෙඩේ අපි පහුරු ගන්න යන්නේ නැහැ. ඉතින් එච්චර. අපිට ඕන ලෙඩේ සනීප කරගන්න විතරයි. ඉතින් ඒක පහුරු ගාලා බලලා ඉගෙනගත්ත එක්කෙනාට ළඟට ගිහිල්ලා මෙන්න මේක පොඩ්ඩක් පහුරු ගාලා බලන්න මොකද්ද කියලා බලලා මට මේක ගැන මොකක් හරි මේ මට අවශ්‍ය දේ කරලා දෙන්න කියලා. ඒ වගේ සරල මේ විදිහටයි ඔය ලෞකික දේවල් පිළිබඳ විචිකිච්ඡා අපි අත්හැරලා දාන්නේ. මොකද එනම හැබැයි ධර්ම මාර්ගේ බුද්ධ ධම්ම සංඝ සික්ඛා පුබ්බන්ත අපරන්ත ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්න ධර්ම වැනි අපිට නිවන් දකින්න අවශ්‍ය කරන නිවනට අවශ්‍ය කරන දේවල් පිළිබඳව නම් සැක සංකා තියාගන්න අවශ්‍ය නැහැ. ඒවා නීවරණ කරගන්න ඕනේ නැහැ. ඒ සැක සංකා දුරු කරගන්න ඕනේ. තියාගත්තොත් නේ නීවරණයක් වෙන්නේ. එහෙමනේ. ඒකයි ඉතින් අපි මූලික වශයෙන් දැනගන්න මේක විචිකිච්ඡාව ධර්මතාවයක්. අකුසලයක් නෙවෙයි. හැබැයි ඒක අකුසලයක් කරගන්න ඕනේ නැහැ. නීවරණයක් කරගන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඔය නාම ධර්මයි රූප ධර්මයි ඔක්කොම ධර්මතා හැටියට තේරුම් ගන්නවා, පිළිගන්නවා, බාර ගන්නවා, ඒ විදිහට විවහාර කරනවා. ඒක තමයි ධම්මානුපස්සනාවේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ ඒකයි. ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ කාරණේ අවබෝධ කරගන්න පුළුවන්. දැනටමත් අවබෝධ වෙලා තියෙන්නේ. හැබැයි භාවිත කරගන්න ගියාම තමයි චුට්ටක් තවමත් සමහර වෙලාවට අපි ළඟ පොඩි නොහැකියාවන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ගැනත් මේ නොහැකියාවත් නීවරණයක් කරගන්න එපා. එවුන් අපි එහෙම තියෙනවනේ. අපේ අඩුපාඩුකම නීවරණයක් කරගන්න. අපෝ මට බෑ. මට තාම මේක කරගන්න බැරි වුණා කියලා ඒක අල්ලගෙන පසුතැවෙන්න පටන් ගන්නවා. ඒ ඔය අපි ඒ තාම කරගන්න බැරි වීම ධර්මතාවයක්. එක්ක මගේ උත්සාහය මදි, තම මම මේකේ පුහුණුව මදි. ඒක නිසා මම තව පොඩ්ඩක් පුහුණුව ඉස්සරහට ගන්න ඕන. තව ඩිංගක් මම සතිය වැඩි කරගන්න ඕන. මීට වැඩි කල්පනාවෙන් මම වැඩ කරන්න ඕන කියලා එහෙම යනෝ මිසක අපෝ මම මෙච්චර කාලයක් මේක කරලා තාම කරගන්න බැරි වුණා. ඒ කළා ඔන්න අකුසලයක් හදාගන්න. බැරිකම ධර්මතාවයක්. නමුත් බැරිකම අකුසලයක් කරගන්න ඕනේ. එහෙමනේ. දැන් පුළුවන්කමත් ධර්මතාවයක් නේ. පුළුවන්කමට මානෙ හදාගත්තොත් පුළුවන්කම අකුසලයක් කරගන්න. ඔය දෙකම අපි අකුසල් බවට පත් කරගන්න ඕනේ. අපි හිතන්නේ පුළුවන්කම නැති බැරිකම. ඒවා වැරදි හරි කියලා. වැරදි හරි නෙමෙයි. ඒවා ධර්මතා. ඉතින් ඒක නිසා තවමත් පොඩි හරි මේ ධර්ම මාර්ගයේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා නීවරණ කරගන්න එපා. මේ බැරිකම ධර්මතාවය මම මේ බැරිකම දුරු කරගන්නවා. ඒක නීවරණයක් කරගන්න ඕනේ නැහැ. අපි නීවරණ කරනවා නේ. අපි හරියට දකිනවා. අපි දකින අපේ රටේ දකින හරිය අවසනාවන්ත දෙයක් මේ පොඩි දරුවෝ. මේ පොඩි දරුවෝ සමහර පොඩි දරුවන්ට බැරිකම තියෙනවා. විභාග පාස් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට ඒ කියන මට්ටමට විභාග පාස් වෙන්නේ. ඉතින් අර බැරිකම අල්ලගෙන බනිනවා, දොස් කියනවා, හිංසා කරනවා. තොට තමයි බැරි අල්ලපු ගෙදර එකා බලපිය. අනේ අර බැරිකම ධර්මතාවයක් නේ. ඒක නීවරණයක් කරනවා. අයි අම්මත් තාත්තත් නීවරණය කරගෙන ගුරුවරයාත් නීවරණය කරගෙන ගුරුවරයා ඉතින් පන්තියට ආවෙලා ඉඳලා බයන. මම මේ මෙච්චර ඉගෙනුවා මේ අඩුපාඩුවක් නැතුව ඔක්කොම ඉගෙනුවා. පේනවාද විභාගෙට ගිහිල්ලා කරගත්ත දේ? අනේ අර දරුවාගේ මොකක් හරි බැරිකමක් තියෙනවා. ඉතින් ඒක නීවරණය කරගෙන අම්මත් නීවරණය කරගෙන තාත්තත් නීවරණය කරගෙන ගුරුවරයාත් නීවරණය කරගෙන ඒගොල්ලොත් දුක් විඳිනවා. ඊට වැඩිය දුක් විඳිනවා අර දරුවා. ඉතින් බැරිකම ධර්මතාවයක් නේ. ඕක නීවරණයක් කරගන්න දෙයක් නෙවෙයිනේ.
සමහරුන්ට පුළුවන්. ක්ෂණිකව අල්ල ගන්න, සමහරුන්ට ක්ෂණිකව අල්ල ගන්න බෑ. ඉතින් ඒක ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක්. ඉතින් අපි කරන්න ඕන බැරි එක්කෙනා තමන්න මම පොඩ්ඩක් තව උත්සාහ කරන්න ඕන. නිවර්ණයක් කරගන්න එක නෙමෙයි. පුළුවන්කාරකම ඒකට මානයක් කරලා ආඩම්බර කරගන්න එක නෙමෙයි. ඉතින් මට පුළුවන්. මං හොඳයි. මම පුළුවන්කාරකමෙන් මොකද්ද කරන්න ඕන? අනිත් අයටත් උදව් කරන එකනේ කරන්නේ. පුළුවන්කාරය. ඕක මානෙට ගන්න එක නෙමෙයිනේ, නිවර්ණයක් කරගන්න එක නෙමෙයිනේ. කාටවත් බෑ මට පුළුවන් කියලා. ඉතින් අන්න එහෙමයි පින්නත්. මේ ආර්ය මාර්ගය යනකොටත් අපේ පුළුවන්කාරකම් තියෙන්න පුළුවන්, බැරිකම් තාම තියෙන්න පුළුවන්. හැබැයි ඒව එකක්වත් අපි නීවරණ කරගන්න ඕනේ නැහැ. ඒවා ධර්මතා හැටියට බාරගමු, පිළිගමු. එහෙම කරගෙන අපි මේ ගමන ඉස්සරහට යමු. හොඳයි එහෙමනම් ධම්මානුපස්සනාව තව ටිකක් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ඊළඟ හමුව අපේ තියෙන්නේ හිත නෙමේ අනිද්දා. ඒ කියන්නේ 29 වෙනිදා. සුපුරුදු විදියට අපි මුණ ගැහෙනවා මේ ධම්ම හමුවට. ඒකත් මතක් කරමින් ඒ හමු වුණාමත් අපි තව ටිකක් ධම්මානුපස්සනාව ධර්මතා පිළිබඳව තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පැත්තෙන් අපිට මතු කරලා දීලා තියෙන්නේ මොනවද කියලා කන්ද පබ්බේට ගිහිල්ලා අපි තව ටිකක් ධර්මතා තේරුම් ගන්න උත්සාහ කරමු. එhmenan අද දහම් හමුව මෙසේ නිමා කරනවා. වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සහ සම්බන්ධ වුණු අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපි අපේ ගෞරවයේ අපේ කල්යාණ මිත්‍රත්වයේ පළ කරනවා. මේ ධර්ම අවබෝධය අපි හැම දිනාටම සියලු දේ ධර්මතා හැටියට දැකගෙන ඒ ධර්මතා හැටියට පිළි අරගෙන ඒවයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ කියන්නේ අනිශ්චිත වෙලා අනිශ්චිත විහරණයකට එන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. එයම සියලු දේන් මිදීම නම් වූ නිර්වාණය බවට පත් කරගන්නට පින්වත් හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාවත් උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් අදත් අපේ සදාම් හමුව නිමා කරනවා. අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.